අයිබෝන් දුවේ පුතේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට මේ මාසේ පාඩම් ටික සඳහා මම නිබන්ධනයක් දීලා තියෙනවා මෙන්න මේක. මෙන්න මේ නිබන්ධනයේ ද්‍රවමිනුම් අනුලෝම සමානුපාත ඝනකය දර්ශක කියන පාඩම් හතර අපි සාකච්ඡා කරනවා. එතකොට පුතේ මේ නිබන්ධනයේ හිස්තැන් මම තියලා තියෙනවා. ඒ හිස්තැන් මේ වීඩියෝ එක බලලා ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇත්තටම මේකෙදි කරන්නේ අපි ඉගෙන ගත්ත පාඩම කෙටි සටහනක් විදිහට සටහන් කරගන්න එක තමයි අපි මේ නිබන්ධනයේ සාකච්ඡා කරන කේදී කරන්නේ. තව වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් මෙන්න මේ ප්‍රශ්න පත්‍ර 4ක් 3ක් මම මේ නිබන්ධනය ඇතුලේ දාලා තියෙනවා. දෙවෙනි පිටුවේ ද්‍රවමිනුම් ප්‍රශ්න පත්‍රය කියලා දෙවෙනි පිටුවේ තුන්වෙනි පිටුවේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊළඟට පස්වෙනි පිටුවේ සහ හයවෙනි පිටුවේ අනුලෝම සමානුපාත ප්‍රශ්න පත්‍රය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ 11 වෙනි සහ 12 වෙනි පිටු දෙකේ තියෙනවා දර්ශක පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් මේ වෙද්දී ඒ ප්‍රශ්න පත්‍ර තුනට පිළිතුරු සපයලා තියෙන්න ඕනේ. අනිත් දේවල් සම්පූර්ණ කරන්න ඕනේ නෑ. ප්‍රශ්න පත්‍ර තුනට පිළිතුරු සපයලා තියෙන්න ඕනේ. දැන් අපි මේ නිබන්ධනය සාකච්ඡා කරගෙන යද්දී මම මේ ප්‍රශ්න පත්‍ර තුනත් සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා කරපු දේවල් වල හරි වැරදි බලාගෙන ඒ ටික අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. මේ නිබන්ධනය එතකොට අපිට පළවෙනියටම හම්බෙන්නේ ද්‍රවමිනුම් කියන පාඩමට අදාළ කෙටි සටහන. ඒකේ මම පළවෙනියට දීලා තියෙන 8 ශ්‍රේණියෙන් කොටසක්. එතන අපි මුලින්ම සාකච්ඡා කරලා තියෙන්නේ පරිමාව මනිනු ලබන ඒකකය හැදුනේ කොහොමද කියන එක. පුතේ පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් වෙච්ච ඝනකයක පරිමාව අපි ඝන සෙන්ටිමීටර් 1ක් කියලා පරිමාව මනිනු ලබන ඒකකයක් විදියට හදාගෙන තියෙනවා. එතකොට මේ පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් කියපුවම සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චර දුරක්ද කියලා අපේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි අඩි රූලර් අරන් බලන්න සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චර පොඩි දුරක්ද. මේක අර අපිට බාහිර පරිසරයේ හම්බෙනවා සුප් කැට දැකලා ඇති. එහෙම නැත්නම් ධාතු කැට දැකලා ඇති පොඩි. අන්නේ ධාතු කැටයකට හෝ සුප් කැටයකට සමාන ප්‍රමාණයක් අපි කියනවා ඝන සෙන්ටිමීටර 1ක පරිමාවක් කියලා. එහෙමනම් ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටර් 1ක් කියලාත් අපි 8 වසරේදී ඉගෙනගෙන තියෙනවා. ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටරුත් 1ක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට පුතේ පරිමාව මයින ඒකක ගත්තාම අපිට පරිමාව මයින්ඩ ඝන සෙන්ටිමීටර් ඝන මීටර් ඝන මිලිමීටර් වගේ මේ දිගමනින ඒකක ඇසුරු කරගෙන අපි පරිමාව මයින්ඩ ඒකකත් හදාගෙන තියෙනවා. ඇත්තටම ද්‍රවයක පරිමාව මනිද්දී අපි බොහෝ දුරට පාවිච්චි කරන්නේ මිලිලීටර් හෝ ලීටර කියන ඒකකය. මිලිලීටර හෝ ලීටර කියන ඒකකය තමයි අපේ ද්‍රවමිනුම් මනිද්දී පාවිච්චි කරනු ලබන ඒකකය. එතකොට පුතේ ද්‍රවයක පරිමාව මනිද්දී දැන් ඔයාලා ගොඩක් දුරට දැකලා ඇති වතුර බෝතල්, බීම බෝතල් වගේ ද්‍රවයක් අඩංගු බෝතල් වල මේ බෝතලේ පරිමාව මිලිලීටර 200යි, එක්ක ලීටර 1යි, මිලිලීටර 500යි කියලා වගේ සටහන් කරලා තියෙනවා. පුතේ මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ කියන ඝන මීටර්, ඝන සෙන්ටිමීටර්, ඝන මිලිමීටර් කියන වගේ ඒකක වලින් ද්‍රවයක පරිමාව මනින්න බෑ කියන එක නෙමෙයි. ඕනේ නම් පුළුවන්. එහෙම බැරිකමක් නැහැ. එහෙමනම් ඒක නීතියකුත් නැහැ. ඝන සෙන්ටිමීටර්, මිලිලීටර් හෝ ලීටර් වලින්ම ද්‍රවයක මිනුම මනින්න ඕන කියලා, ද්‍රවයක පරිමාව මනින්න ඕන කියලා නීතියකුත් නැහැ. අන්න ඒ හින්දා අපි 8 වසරේදී ඉගෙන ගත්තා මේ ඒකක දෙක අතර සම්බන්ධතාවය. එතකොට මේ ඒකක දෙක අතර සම්බන්ධතාවය තමා අපිට ගණිතයේදී හම්බෙන සරලම සම්බන්ධතාවය. මොකද ඝන සෙන්ටිමීටර 1ක් සමානයි මිලිලීටර් 1කට. එහෙමනම් ඝන සෙන්ටිමීටර් 100ක් ගත්තොත් ඒක සමානයි මිලිලීටරුත් 100කට. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඝන සෙන්ටිමීටර් 56ක් ඒක සමානයි මිලිලීටරුත් 56කට. ඒකයි මම කීවේ අපිට ගණිතයේදී හම්බෙන සරලම සම්බන්ධතාවය තමයි මෙන්න මේ ඝන සෙන්ටිමීටර සහ මිලිලීටර අතර තියෙන්නේ කියලා. පැහැදිලි නේ ඔයාලට? බලන්නකෝ ඝන සෙන්ටිමීටර් 1ක් මිලිලීටර් 1යි.
එතකොට මේවා අපි 8 වසරේදී ඉගෙන ගත්ත දේවල් අපිට 9 වසරේදී තියෙනවා ලීටරය හා ඝන මීටරය අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ලීටරය හා ඝන මීටරය අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඉතින් මම ඔයාලට දීලා තියෙනවා පැත්තක දිග මීටර 1 බැගින් තියෙන ඝනකයක් රූප සටහනක් ඔයාලට මම ඇඳලා දීලා තියෙනවා. මම මේක පොඩ්ඩක් මේ බෝඩ් එකේ ඇඳ ගන්නම්. බලන්න මෙන්න මේ ඝනකයේ පැත්තක දිග මීටර 1ක්. මේක ඝනකයක් කියපුවාම පැති සියල්ල දිගින් සමානයි. එහෙනම් මෙයාගේ පැත්තක දිග මීටර 1ක් කියලා මම දීලා තියෙනවා. දැන් අපි හොයන්න හදන්නේ ඝන මීටර සහ ලීටර අතර තියෙන සම්බන්ධතාවය. මෙන්න මේ පොඩි හිස්තැනේ ඔයාලට මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාරය ලියා ගන්න පුළුවන්. පුතේ අපි මෙයාගේ පරිමාව ගත්තොත් මෙයාගේ පරිමාව අපිට ලියන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එහෙමනම් දිගත් මීටර 1යි පළලත් මීටර 1යි මෙයාගේ උසත් මීටර 1යි. එක්වරක් එක 1යි එක්වරක් එක 1යි අපිට එනවා පරිමාව ඝන මීටර 1ක් කියලා. එක විදිහකට හොවුවාම පරිමාව ඝන මීටර 1ක් කියලා එනවා. හැබැයි අපි මේ ඝන මීටරය සහ මිලිලීටරය අතර සම්බන්ධකමක් දන්නේ නැහැ. අපි දන්නේ එකම සම්බන්ධතාවය මොකද්ද? ඝන සෙන්ටිමීටර 1ක් මිලිලීටර 1කට සමානයි කියන සම්බන්ධකම විතරයි අපි දන්නේ. එහෙමනම් අපිට මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් හොයාගන්න පුළුවන් නම් ඒක අපිට මිලිලීටර කරගෙන ලීටර කරගන්න පුළුවන් නේ. හරි. ඔන්න. මම එහෙනම් මෙයාගේ පරිමාව හොයනවා මේ පැත්තක දිග මීටර 1යි කියන එක අපිට ගන්න පුළුවන් නේද පුතේ? මීටර 1ක් කියන්නේ සෙන්ටිමීටර 100ක් නේ. එහෙනම් මීටර 1ක් කියන්නේ සෙන්ටිමීටර 100ක් කියලා අපි දන්නවා. ඒ හින්දා අපිට පුළුවන් මෙයාගේ පරිමාව හොයාගන්න ඝන සෙන්ටිමීටර වලින් දිගත් සෙන්ටිමීටර 100යි. පළලත් සෙන්ටිමීටර 100යි. මෙයාගේ උසත් සෙන්ටිමීටර 100යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් 1.6ක් එනවා නේද? 100 වනේ තියෙන්නේ. ගුණ කරපුවාම 1.6ක්. ඇත්තටම මේක මිලියන 1ක්. මිලියන 1ක්. එහෙනම් මිලියන 1යි ඝන සෙන්ටිමීටර කියලා අපිට මේ ඝනකයේ පරිමාවම ඝන සෙන්ටිමීටර වලින් එනවා. දැන් මේ ඇවිල්ලා තියෙන ඝන මීටර වලින් මේ ඝන සෙන්ටිමීටර වලින්. පුතේ ඝන සෙන්ටිමීටර 1ක් මිලිලීටර 1කට සමාන හින්දා අපිට කියන්න පුළුවන් මෙයාගේ පරිමාව මිලිලීටරුත් මිලියනයයි. මිලිලීටරුත් මිලියනයයි. දැන් අපි දන්නවා මිලිලීටර මේක තව සම්බන්ධතාවයක්. අපි දන්නවා තවත් සම්බන්ධතාවයක් මිලිලීටර 1000ක් ඕනේ ලීටර 1ක් හදාගන්න කියලා අපි මේ සම්බන්ධතාවයත් 8 වසරේදී ඉගෙනගෙන තියෙනවා. මිලිලීටර 1000ක් ඕනේ ලීටර 1ක් හදාගන්න කියන සම්බන්ධතාවය. එහෙමනම් මෙන්න මේ මිලියන 1ක් තියෙන මිලිලීටර් ප්‍රමාණය ලීටර කරන්න අපි මේක 1000න් බෙදනවා. දැන් අපිට මේ බිංදු 3ට මෙතනින් 3ක් අයින් කරපුවාම මේකේ උත්තරය එනවා ලීටර 1000ක් කියලා. හරි. ඔන්න පුතේ අපි මේකේ පරිමාව හොයාගත්ත ඝන මීටර වලින් එක අවස්ථාවක තව අවස්ථාවක ඝන සෙන්ටිමීටර වලින් හොයාගෙන ඒක ලීටර කරා. එහෙමනම් දැන් අපිට සම්බන්ධතාවය ඇවිල්ලා තියෙනවා ඝන මීටර 1ක් කියන්නේ ලීටර 1000ක් කියලා. ඝන මීටර 1ක් කියන්නේ ලීටර 1000ක් කියලා අපිට සම්බන්ධතාවය ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔයාලා ඔය ඉඩ තියෙන තැන මෙන්න මේක ලියාගෙන අර කොටුව ඇතුලේ ඝන මීටර 1 සමානයි මිලිලීටර 1000 ඝන මීටර 1 සමානයි ලීටර 1000 කියලා අර කොටුවක් දීලා තියෙන එක ඇතුලේ ලියලා තියාගන්න. ඊළඟට ඝනකාභයක පරිමාව සඳහා සූත්‍රයකුත් මම කොටුවක් ඇතුලේ දීලා තියෙනවා. දිග ඒකක A වෙච්ච පළල ඒකක B වෙච්ච උස ඒකක C වෙච්ච ඝනකාභයක පරිමාව අපිට හොයන්න පුළුවන් කියලා දීලා තියෙනවා. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසෙන්. එහෙනම් ඒ සම්බන්ධතාවයත් ඔන්න මම කොටුවක් ඇතුලේ දීලා තියෙනවා. අපිට උදාහරණයක් විදිහට මෙතන පල්ලෙහායින්ම පොඩි ඉඩක් දීලා තියෙනවා. ඒ උදාහරණය අපි මේ ඝනකාභයේ පරිමාව හොයලා තියන්න ඕනේ. ඒක ඝන සෙන්ටිමීටර වලින් හොයලා අපි පස්සේ ලීටර හෝ මිලිලීටර කරමු. එහෙමනම්
මෙයාගේ පරිමාව දැන් මේ ඉඩ තියෙන තැන වලට ලියන්න පුළුවන් මෙන්න මෙතන අන්තිම තැන මෙයාගේ පරිමාව අපිට ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියන සමීකරණයෙන් දිග සෙන්ටිමීටර 20යි පළල සෙන්ටිමීටර 18යි මෙයාගේ උස සෙන්ටිමීටර 10යි එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් 20 18ක් කියන්නේ 360 360 10න් ගුණ වුණාම 3600යි ඝන සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. මේ උත්තරය තිබ්බත් ගැටලුවක් නැහැ. ඕනේ නම් අපිට මේක මෙන්න මේ ටික හදා ගන්නත් පුළුවන්. මිලිලීටරුත් 3600යි මේක ලීටර කරන්න අපි මෙයව 1000න් බෙදනවා. අන්න. එතකොට 3.6යි ලීටර කියලා හදා ගන්නත් පුළුවන්. මෙතන තිබ්බත් ගැටලුවක් නැහැ. ඉඩ තියෙන හින්දා මේකත් චුට්ටක් එහා පැත්තෙන් හරි ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. නිබන්ධනයේ දෙවනි සහ තුන්වෙනි පිටුවල ද්‍රව මිනුම් ආශ්‍රයෙන් අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රය තියෙනවා. මේ වෙද්දි ඔයාලා ඒක සම්පූර්ණ කරලා ඇති. රතු පෑනක් අරගෙන දැන් පුතේ හරි වැරදි බලා ගන්න පුළුවන්. වැරදි තියනවා නම් වැරදි හදා ගන්න, හරි නම් හරියක් දා ගන්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ ද්‍රව මිනුම් කියන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ රෝමිලක් පළවෙනි ප්‍රශ්නේ A කොටසේ රෝමිලක් 1 අපිට දීලා තියෙනවා හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. ලීටර් 2 සමානයි කියලා හිස්තැනක් දීලා මිලිලීටර් කියලා දීලා තියෙනවා. පුතේ අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000යි නම් ලීටර් දෙකක් කියන්නේ මිලිලීටර් 2000ක් වෙන්න ඕනේ. හරි 2000යි කියලා හිස්තැනට එන්න ඕනේ. ඊළඟට 2750යි මිලිලීටර් කියලා තියෙනවා. මේක හිස්තැනක් තියලා ලීටර් කියලා දාලා තියෙනවා. එහෙමනම් මිලිලීටර් 1000ක් එකතු වෙලා ලීටර් එකක් හැදෙන හින්දා අපිට මේක 1000න් බෙදලා හොයාගන්න පුළුවන් ලීටර කොච්චරද කියලා. 275 100න් බෙදන්න ඕනේ ඉතුරුනා බිංදු දෙක කපලා දාපුවාම පුතේ 10න් 100න් 1000න් බෙදද්දී මෙන්න මේ කෙලවරේ දශම තිතක් තියනවා කියලා හිතලා ඒක බිංදු ගානට සමාන ප්‍රමාණයක් අපි වම් පැත්තට ගේන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතෙන්ට දශම තිත ආපුවාම ලීටර 2.75යි කියලා මේකට උත්තරේ තියෙන්න ඕනේ. පළවෙනි ගානේ B කියන කොටසේදී අපිට කියනවා මම ඒ රූපේ පොඩ්ඩක් ඇඳගත්තා. දිග සෙන්ටිමීටර් 30ක්, පළල සෙන්ටිමීටර් 15ක්, උස සෙන්ටිමීටර් 10ක් වෙච්ච ඝනකාභ හැඩති වීදුරු භාජනයක් සම්පූර්ණයෙන් පිරෙනසේ ඖෂධ දියර වර්ගයක් දාලා තියෙනවා කියලා. පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1න් අපෙන් අහනවා භාජනයේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් හොයන්න කියලා. අපි දන්නවා ඝනකාභ හෝ ඝනක හැඩති භාජනයක පරිමාව හොයන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියන සූත්‍රය මගින්. එහෙනම් දිග සෙන්ටිමීටර 30ක් වෙනවා පළල සෙන්ටිමීටර 15ක් වෙනවා මෙයාගේ උස සෙන්ටිමීටර 10ක් වෙනවා. අපිට පරිමාව වෙනවා 30 වරක් 15 කියන්නේ 450යි 450 10න් ගුණ කරපුවම තව බිංදුවක් දැම්මනම් හරි ඝන සෙන්ටිමීටර 4500යි කියලා. පුතේ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඖෂධ දියරේ පරිමාව මිලිලීටර් වලින් දක්වන්න කියලා. එහෙනම් ඝන සෙන්ටිමීටර 4500යි නම් මේ දියරේ පරිමාව මිලිලීටරුත් කොච්චරද? මිලිලීටරුත් 4500ම තමා. එහෙම නේද? මොකද ඝන සෙන්ටිමීටර එකක් මිලිලීටර එකකට සමාන හින්දා. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙම ඖෂධය මිලිලීටර 100 බැගින් කුප්පි කීයකට දාන්න පුළුවන්ද කියලා. අපි දන්නවා මිලිලීටර් 4500ක් මෙම ඖෂධයේ තියෙනවා. එක කුප්පියකට මිලිලීටර 100 ගානේ දානවා. එහෙනම් අපි 100න් බෙදලා බලපුවාම අපිට එනවා කුප්පි 45කට මෙම ඖෂධය පුරවන්න පුළුවන් කියලා. හරි. පුතේ මෙන්න මේ ප්‍රශ්නේ ලියපු තැන ඉඩ තියෙන හින්දා අපි රතු පාටින් තරුවක් දාලා මේ පොඩි කාරණාවක් මට කියන්න අමතක වෙලා තියෙනවා මේ ෂෝට් නෝට් එක ඇතුළට දාන්න ඕන එක. අපි ධාරිතාව කියන වචනයකුත් මේ පරිමාව පාඩමේදී ඉගෙන ගන්න ඕනේ. බලන්න මේ ධාරිතාව කියන එක අර්ථ දක්වලා තියෙන්නේ
යම්කිසි භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය වන ද්‍රව පරිමාවට අපි කියනවා එම භාජනයේ ධාරිතාව කියලා. එහෙමනම් මෙන්න මේ භාජනය සම්පූර්ණයෙන් පුරවන්න ඕනේ ඖෂධ පරිමාව 4500යි මිලිලීටර් කියලා අපි හොයාගත්තා. හෝ ඝන සෙන්ටිමීටර කියලා අපි හොයාගත්තා. එහෙමනම් මේ භාජනයේ ධාරිතාව අපිට කියන්න පුළුවන් මිලිලීටර් 4500යි කියලා. අපි ඒක රතු පාටින් තරුවක් දාලා රතු පාටින් ලියමු. ලියන්න මෙහෙම. යම්කිසි භාජනයක් සම්පූර්ණයෙන්ම පිරවීම සඳහා අවශ්‍ය වන ද්‍රව පරිමාව එම භාජනයේ ධාරිතාව ලෙස හඳුන්වයි. හරි. එහෙනම් පුතේ මේ අපේ ප්‍රශ්නේ තිබ්බ මේ ඝනකාභයේ ධාරිතාව මිලිලීටර් 4500යි. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 4500යි. අපිට මේ ප්‍රශ්නෙම තව C කියලා කොටසක් තියෙනවා. බලමු ඒකේ මොකක්ද කියන්නේ. පරිමාව ඝන මීටර එකක් වූ ටැංකියක ධාරිතාව ලීටර් වලින් කීයද කියලා අහනවා. එහෙනම් පරිමාව ඝන මීටර 1යි. ඒකේ ධාරිතාව ලීටර් වලින් කීයද කියලා අහනවා. දැන් අපි මීට චුට්ටකට කලින් මේ නෝට් එක සම්පූර්ණ කරද්දී මෙතන හොයාගත්තා පළවෙනි පිටුවේ ඝන මීටර හා ලීටර අතර සම්බන්ධතාවය. ඒකෙදි අපිට ආවා ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000ක් කියලා. එහෙනම් ඝන මීටර එක සමානයි ලීටර 1000 කියලා මේක ලියවනම් ඇති. හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා තුන්වෙනි පිටුවේ. බලමු අපි ඒකේ මොනවද මේ පරිමාව හා ධාරිතාව එහෙම නැත්නම් ද්‍රවමිනුම් ආශ්‍රයෙන් අහලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. නිවාස 120ක් පිහිටි ගමකට ජලය සපයන ඝනකාභ හැඩති ටැංකියක දිග මීටර් 5ක්ද පළල මීටර් 5ක්ද උස මීටර් 3ක්ද වේ. ටැංකිය සම්පූර්ණයෙන් පිරුණු විට දිනකට නිවාස 120ටම සමානව ජලය ලබා දීමට ප්‍රමාණවත්ය. එහෙමනම් පුතේ මේක ඝනකාභ හැඩති ටැංකියක්. මේ ඝනකාභ හැඩති ටැංකියේ මෙන්න මෙහෙම අපිට මිනුම් ටිකක් දීලා තියෙනවා. මේ ඝනකාභ හැඩති ටැංකිය මම මේ පොඩ්ඩක් සරලව මේ වතුර ටැංකිය ඇඳලා තියෙනවා. මේක ඝනකාභ හැඩති ටැංකියක්, ඝනකයක් නෙමේ. මෙයාගේ දිග මීටර් 5යි, පළලත් මීටර් 5යි, මෙයාගේ උස මීටර 3යි කියලා අපිට දීලා තියෙනවා. මේ කතාවේ අපිට කියන්නේ මේ ගමේ නිවාස 120ක් තියෙනවා. මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවපුවාම මේ ගෙවල් 120ටම දිනකට ජලය ලබා දෙන්න මේක ප්‍රමාණවත් වෙනවා කියලා කියනවා. එහෙනම් සිම්පල් A කියන ප්‍රශ්නේ අපෙන් අහනවා ටැංකියේ ධාරිතාව ඝන මීටර කීයද කියලා. ධාරිතාව. අන්න වචනේ ඇවිල්ලා නේද? ධාරිතාව කියන්නේ එහෙනම් මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්න ඕන ද්‍රව පරිමාව. එතකොට අපිට මේ ඝනකාභයේ පරිමාවත් හොයන්න පුළුවන් දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස කියන සූත්‍රයෙන්. මම මෙතන පරිමාව කියලා නොලියා ධාරිතාව කියලාම ලියවා. එහෙනම් දිග මීටර 5යි, පළලත් මීටර 5යි, උස මීටර 3යි. 5 25යි 25ව 3ක් 75යි. ඝන මීටර 75ක ජලය මේකට පුරවන්න පුළුවන්. පරිමාව ඝන මීටර 75ක ජලය මේකට පුරවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටැංකියේ ධාරිතාව දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ධාරිතාව ඝන මීටර 75. ඊළඟට B කොටස අපිට කියනවා ටැංකියේ ධාරිතාව ලීටර වලින් හොයන්න කියලා. පුතේ අපි දන්නවා මෙන්න මේ සම්බන්ධතාව. ඝන මීටර එකක් කියන්නේ ලීටර වලින් 1000ක්. ඝන මීටර එකක් කියන්නේ ලීටර වලින් 1000ක්. එහෙනම් මේක අපිට 1000න් ගුණ කරපුවාම මෙයා ලීටර වලින් හම්බෙනවා ලීටර 75000ක්. මේ ටැංකියේ ධාරිතාව ලීටර වලින් ලීටර 75000ක් වෙනවා.
C කියන ප්‍රශ්නේ අපෙන් අහනවා දිනක එක් නිවසක ජල පරිභෝජනයේ ලීටර වලින් කීයද කියලා. එහෙනම් මේ ගානේදී අපිට කීවා මේ ටැංකියේ සම්පූර්ණ ධාරිතාවයම තියෙනවා නම් ඒ කියන්නේ ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා නම් එක දවසකට මේ ගෙවල් 120ටම ඇති කියලා. සමානව බෙදලා දෙනවා කියලා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ ලීටර් 75120න් බෙදාගත්තොත් එක දිනකට නිවසක ජල පරිභෝජනය අපිට ලීටර් වලින් හොයන්න පුළුවන්. බලන්න 75ට 12 ඒවා තියෙනවා 6ක් 72යි 3ක් ඉතුරුයි. ඒ 3යි මේ බිඳුව 30යි. එතන තියෙනවා 2ක්. තව ඉතුරු වෙනවා 6ක්. 60ට තියෙනවා 5ක්. එහෙනම් ලීටර් 622ක පරිමාවක් මේ ගෙදරක කට්ටිය දෛනිකව පාවිච්චි කරනවා. ඊළඟට D කියලා කොටසකුත් අපෙන් අහනවා නිවාස 40ක් දිනකට භාවිතා කළේ ජලයේ ලීටර 500 බැගිනි. දැන් මේ ගෙවල් 120න් ගෙවල් 40ක් නිවාස 40ක් දිනකට භාවිතා කරලා තියෙන්නේ ජලයේ ලීටර 500 බැගින්. එවිට එම නිවාසවල දිනකට ඉතිරි වන ජල පරිමාව ලීටර වලින් හොයන්න කියනවා. මෙතන ප්‍රමාණය කියලා තියෙන්නේ ප්‍රමාණය හෝ පරිමාව. ඒක ගැටලුවක් නෑ. එහෙනම් පුතේ ගෙවල් 40ක් මේ 625ක්ම ජලය පාවිච්චි කරලා නෑ. එයාලා පාවිච්චි කරලා තියෙන්නේ 500 ගානේ. එහෙනම් එක ගෙදරකින් ඉතුරු වෙනවා ජලය ලීටර 125ක් නේද? අපි ඒක මෙහෙම ලියමු. එක් නිවසක ඉතිරිය එක් නිවසක ඉතිරිය එනවා අපිට. එහෙනම් මම මෙතන සමානයි කියලා මේ පැත්තෙන් ලියන්නම්. 625න් 500ක් අඩු කරපුවාම එක් ගෙදරකින් ඉතිරි වෙනවා ජලය ලීටර 125ක්. ඒ වගේ ඉතුරු කරලා තියෙනවා ගෙවල් 40ක්. මොකද මේ ගෙවල් 40ම 625න් පාවිච්චි කරන්නේ නැතුව 500 ගානේ පාවිච්චි කරේ. එහෙනම් එක ගෙදරකින් ලීටර 125ක් ඉතුරු වෙනවා. දැන් අපෙන් අහන්නේ මේ ඉතිරි වෙන ජල පරිමාව කොච්චරද කියලානේ. ඒ වගේ ගෙවල් 40ක්. අපි එහෙනම් මුළු ඉතිරිය කියලා හොයමු. මුළු ඉතිරිය අපිට එනවා 125 ගානේ ගෙවල් 40ක්. හරි. 4 වරක් 5 20න් දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10න් එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 1යි 5යි ලීටර 5000ක් මේකෙන් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට අපිට සම්පූර්ණ කරගන්න තියෙන්නේ අනුලෝම සමානුපාත පාඩමට අදාළ කෙටි සටහන. මේකේ අපිට කියලා තියෙනවා එකිනෙකට වෙනස් රාශීන් දෙකක් එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ අඩු වේ නම් එම රාශිය අනුලෝම සමානුපාත ලෙස හඳුන්වනවා කියලා. ඔව්. අපි නෝට් එක ලියද්දී ඒවා පැහැදිලිව ලියලා තියෙනවා. ඔයාලට ඒකත් පෙරලලා බලන්න පුළුවන්. ඊළඟට මේ අනුලෝම සමානුපාත ගාණක් විසඳන විදිහ අපේ පොතේ තිබ්බ ආකාර තුනක්. ඒ ආකාර තුන ඒකීය ක්‍රමය, අර්ථ දැක්වීමේ ක්‍රමය සහ විජී ආකාරය කියලා ආකාර තුනක්. මම ඔයාලට පොඩි විශේෂ ආකාරයකුත් කියලා දුන්නා. එතකොට අපි ඔක්කොම ආකාර 4ක් ඉගෙනගෙන තියෙනවා. අන්නේ ආකාර 4න් හදන්න මම උදාහරණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. සමාන වේතන ලබන කම්කරුවන් 8 දෙනෙකුට දිනකට ගෙවූ කුලිය රුපියල් 7200ක් නම් කම්කරුවන් 3 දෙනෙකුට දිනකට ගෙවිය යුතු කුලිය සොයන්න කියලා අපි උදාහරණයක් දීලා තියෙනවා. එතකොට වේතනය කියන්නේ පඩිය, එයාගේ දවසේ පඩිය. එතකොට සමාන වේතන, සමාන පඩි ලබන කම්කරුවෝ 8 දෙනෙකුට රුපියල් 7200ක වේතනයක් දීලා තියෙනවා, කුලියක් දීලා තියෙනවා. එහෙමනම් කම්කරුවෝ 3 දෙනෙකුට දිනකට ගෙවන්න ඕන කුලිය කීයද කියලා අහනවා. මේකේ පළවෙනි එක ඒකීය ක්‍රමය කියලා අපි දීලා තියෙන්නේ. එහෙනම් ඒකීය ක්‍රමයේදී අපි කරේ මොකද්ද කියලා මතක් කරගන්න. මේ උදාහරණයට අනුව එක සේවකයෙකුගේ වේතනය හොයලා අපි ඒක 3ෙන් ගුණ කරලා සේවකයෝ 3 දෙනෙකුගේ කුලිය හෙව්වා. එහෙමනම් අපි ඒකීය ක්‍රමය කියන එක යටතේ ලියා ගන්නවා එක් සේවකයෙකුගේ කුලිය. එක් සේවකයෙකුගේ කුලිය හොයන්න පුළුවන් මේ 7200ක් ගෙවනවා කියන්නේ සේවකයෝ 8 දෙනෙකුට.
එහෙමනම් එක සේවකයෙකුගේ කුලිය හොයන්න පුළුවන් 7208න් බෙදලා අපිට එනවා 72ට 8 ඒවා 9ක් තියෙන හින්දා රුපියල් 900යි කියලා. එහෙමනම් එක් සේවකයෙකුගේ වේතනය රුපියල් 900යි නම් සේවකයින් 3 දෙනෙකු සඳහා සේවකයන් 3 දෙනෙකු සඳහා දැන් අපිට හොයන්න පුළුවන් එක්කෙනෙකුට 900 ගානේ 3 දෙනෙකුට අපිට එනවා රුපියල් 2700ක් කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගාන ඒකීය ක්‍රමයේ යටතේ විසඳනවා නම් විසඳන්න ඕනේ. ඊළඟට අපිට කියනවා මේ ගානම අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් විසඳන්න කියලා. අපි අර්ථ දැක්වීමේ ක්‍රමයේදී මේ ගානට අදාළව පොඩි තීරු දෙකක් ලියා ගන්න ඕනේ. එකක් තමයි මේකේ සේවකයෝ ගණන සහ වේතනය එහෙම නැත්නම් කුලිය අතර තමයි මේ අනුලෝම සමානුපාතිකය ගොඩනගෙන්නේ. අපි එහෙනම් ලියා ගන්නවා සේවකයින් ගණන එක තීරුවක්. අනිත් එක කුලිය. එහෙම නැත්නම් වේතනය. දැන් අපිට මේ ගානේ කියලා තියෙනවා සේවකයෝ 8 දෙනෙකුට ගෙවන කුලිය 7200යි කියලා. ඒ වගේම අහනවා සේවකයෝ 3 දෙනෙකුට ගෙවන්න ඕනේ කුලිය කොච්චරද කියලා. අපි දන්නේ නැත්තේ අන්නේ සේවකයෝ 3 දෙනෙකුට ගෙවන කුලිය අපි දන්නේ නැහැ. හැබැයි සේවකයෝ 8 දෙනෙකුට ගෙවන කුලිය 7200යි කියලා අපි දන්නවා. ඒක ගානේ කියලා තියෙනවා. එහෙනම් අපි ලියවා 8 දෙනෙකුට 7200යි නම් 3 දෙනෙකුට කොච්චරද? දැන් අර්ථ දැක්වීමේ ක්‍රමයේදී අපි මේ සේවකයෝ ගණන අතර අනුපාතයක් ලියා ගන්න ඕනේ. එහෙනම් අපි ලියනවා 8 අනුපාත 3යි. ඔන්න සේවකයෝ ගණන අතර අනුපාතය ලියවා. ඊළඟට කුලිය අතර අනුපාතයකුත් අපි ලියන්න ඕනේ. 7200 අනුපාත x. මෙතනදී මේ උඩින් ලියපු කෙනා පළවෙනියට ලියවා නම් මේ පැත්තේ උඩ ඉන්න කෙනා පළවෙනියට ලියන්න ඕනේ. මාරු කරගත්තොත් ගාන සම්පූර්ණයෙන්ම වර්ධිනවා. ඊළඟට මෙන්න මේ අනුපාතයන් දෙක සමාන කරගන්නවා. දැන් අපිට අනුපාතයක් භාගයක් විදිහට ලියන්න පුළුවන් පළමු එක්කෙනා ලවයටත් දෙවෙනි එක්කෙනා හරයටත් දාලා. එහෙනම් මේ පැත්තත් අපි ලියනවා 7200 බෙදීම x කියලා. දැන් මේ x එක බෙදීම x එක සමාන ලකුණෙන් මේ පැත්තට ගුණ කිරීම x කියලා එනවා. මේ බෙදීම තුන සමාන ලකුණෙන් එහා පැත්තට දකුණු පැත්තට ගුණ කිරීම තුන කියලා යනවා. මේකට අපි කියනවා හරස් ගුණිතය කියලාත් කියනවා. මේ පැත්තේ හරයෙන් මේ පැත්තේ ලවය ගුණ කරලා මේ හරයෙන් මේ ලවය ගුණ කරනවා. හරි. දැන් අපිට එහෙනම් මෙන්න මේ සමීකරණය විසඳ ගත්තා නම් මම මේක මේ පැත්තෙන් හදන්නම්. 8 ගුණ කිරීම x සමානයි 7200 ගුණ කිරීම 3 කියන සමීකරණේ x හොයා ගන්න නම් අපි දෙපැත්තම 8ෙන් බෙදන්න ඕනේ. හරි. අපිට එනවා x සමානයි බලන්න මෙතන 72ට 8 ඒවා 9ක් තියෙන හින්දා 900යි කියලා එනවා. එහෙනම් රුපියල් 2700ක් කියලා එනවා අපිට සේවකයෝ 3 දෙනෙකුගේ වේතනය. ඕක අපි අර්ථ දැක්වීමේ ක්‍රමය කියලා හඳුන්වනවා. මොකද අර්ථ දක්වන්නේ අනුපාත වලින් හින්දා අර්ථ දැක්වීමේ ක්‍රමය ඇතුලේ අනුපාත තියෙන්න ඕනේ. ඔන්න අපි අර්ථ දැක්වීමේ ක්‍රමය යටතේ මේක හදලා ඉවර කරා. ඊළඟ ක්‍රමය අපිට කියන්නේ විජීය ක්‍රමයෙන් හදන්න කියලා. තුන්වෙනි තරු ලකුණ දාලා කියලා තියෙනවා මේක විජීය ක්‍රමයෙන් හදන්න කියලා. මේකෙදි අපි කරන්නේ විජීය සමීකරණයක් ගොඩනගා ගන්නවා. ඒක භාග සංඛ්‍යාවක් විදිහට එහෙම නැත්නම් අනුපාතයක් විදිහට සේවකයන් ගණන හා කුලිය අතර. හරි? එතකොට මේක අනුපාතයක් නෙමෙයි අත්‍තරම. අපි ඒක සමීකරණයක් විදිහට තමයි ගොඩනගා ගන්නෙ. මේ බලන්නකෝ. අපි ගන්නවා සේවකයින් ගණන x කියලා. කුලිය y කියලා ගන්නවා. එහෙනම් x බෙදීම y සමානයි k කියලා නියතයකට මේක සමාන කරගන්නවා. නියතයකට මේක සමාන කරගන්නවා. දැන් අපි සමීකරණ දෙකක් ගොඩනගා ගන්නවා. මෙන්න මේ x ට හා y ට මේ දත්තයන් ආදේශ කරලා. මේ අපි ගොඩනගාගත් විජීය සමීකරණයට එක් අවස්ථාවකදී අපි ආදේශ කරනවා අපිට ගානේ දීලා තියෙන දත්තය. මොකද්ද දත්තය? සේවකයෝ 8 දෙනෙකුට පඩිය 7200යි. එහෙනම් සේවකයන් ගණන x හින්දා
x තියෙන තැනට ආදේශ කරනවා 8. කුලිය 7200යි. හරි. මේක සමානයි kට. මේ පළවෙනි සමීකරණය. දැන් මෙන්න මේ බීජීය සමීකරණයට තමයි මේක ආදේශ කරලා අපි මේ පළවෙනි සමීකරණය ගොඩනගා ගත්තේ. මේ ආදේශ කරේ ගානේ දත්තය. සේවකයෝ 8 දෙනෙකුට පඩිය 7200යි. ඊළඟට මේ සමීකරණයටම අහන ප්‍රශ්නය අඩංගු දේත් ආදේශ කරනවා. අපිට කියනවා සේවකයෝ 3 දෙනෙකුට ගෙවන්න ඕනේ පඩිය හොයන්න කියලා. එහෙනම් x කියන්නේ සේවකීන් ගණන, සේවකයෝ 3 දෙනයි ගෙවන්න ඕනේ පඩිය තමයි අපි දන්නේ නැත්තේ. ඒක y විදිහටම අපි තියනවා. සමානයි kට. මේ තමයි අපේ දෙවෙනි සමීකරණය. දැන් අපිට මේ දෙන්නම kට සමාන හින්දා 1 සමානයි 2 කියලා අරගෙන මේ සමීකරණය දෙකේ වම් පැති දෙක සමාන කරගන්න පුළුවන්. මේ පැත්තේ වම් පැත්ත මෙන්න මේ වම් පැත්තට සමාන වෙනවා. දැන් මේකත් අර හරස් ගුණිතේම දාලා මේ හරයෙන් මේ ලවය ගුණ කරලා 8 ගුණ කිරීම y කියලා හදා ගන්නවා. මේ හරයෙන් මෙන්න මේ ලවය ගුණ කරලා 3 ගුණ කිරීම 7200 කියලා හදා ගන්නවා. මේ හරස් ගුණිතය කියන්නේ අර සමීකරණයක් විසඳද්දි තිබ්බ නීතියම තමයි. බෙදීමක් සමාන ලකුණෙන් අනිත් පැත්තට ගුණ කිරීමක් වෙනවා කියන එක. මේ y ගෙන් බෙදපු එක මේ පැත්තට ගුණ වුණා. 7200ෙන් බෙදපු එක මේ පැත්තට ගුණ වුණා. දැන් අපිට පුළුවන් මේකේ දෙපැත්තම 8න් බෙදලා y කවුද කියලා හොයාගන්න. හරි. මෙතන 900යි කියලා එනවා. එහෙනම් රුපියල් 2700ක් කියලා අපිට මේකෙදිත් ඔන්න උත්තරය ආවා. ඊළඟට විශේෂිත ක්‍රමයකුත් මම කියලා දුන්නා ටිකක් සරල ක්‍රමයක්. ඒක එච්චර අමාරු නෑ. අපි එහෙනම් ඒ විශේෂිත ක්‍රමයක් මේකේ ඔය දීලා තියෙන හිස්තැනේ සම්පූර්ණ කරගමු. මේකෙදි මම සේවකයින් ගණන හා වැටුප එහෙම නැත්නම් කුලිය කියලා ලියාගත්තා තීරු දෙකක්. මේ තීරු දෙකෙත් පළවෙනි තීරුව අපි පුරව ගන්නවා අපිට දීලා තියෙන දත්තයෙන්. සේවකයෝ ගණන 8ක් වෙද්දී කුලිය 7200යි. ඒක අපේ දත්තය. සේවකයන් ගණන 8යි කුලිය 7200යි. ඊළඟට අපිට කියනවා සේවකයෝ 3 දෙනෙක් වෙද්දී කුලිය හොයන්න කියලා. අපි x කියලා. ඒකට a කියලා දාමු. කුලිය a කියලා දෙනවා අපි. මොකද අපි ඒක තමයි දන්නේ නැති කෙනා. හොයන්න ඕනේ කෙනා නේද? ඊළඟට මෙන්න මේ දෙන්න මෙතනම මේ විදිහට ಗುಣ කරන්න. a ಗುಣ කිරීම 8 සමානයි 3 ගුණ කිරීම 7200. දැන් අපිට පුළුවන් මේ පැත්ත 8ෙන් බෙදලා මෙන්න මේ පැත්තත් 8ෙන් බෙදා ගන්න. එතකොට අපිට එනවා A සමානයි ආපහු මෙතන 900ක් වෙනවා රුපියල් 2700ක් කියලා. දැන් අපිට වාර විභාගයකදී දීලා තියෙන ගාණක් ඒකීය ක්‍රමයෙන්ද නැත්නම් අර්ථ දැක්වීමේ ක්‍රමයෙන්ද විජීය ක්‍රමයෙන්ද හදන්න ඕන කියලා දීලා නැත්නම් ඔයාලට මේ ක්‍රමේ පාවිච්චි කරා කියලා වැරද්දක් නැහැ. හැබැයි ගානේදී ඒකීය ක්‍රමයෙන් හරි ඒ මොකක් හරි ක්‍රමයකින් හදන්න කියලා තියෙනවා නම් ඒ ක්‍රමයටම හදන්න ඕන. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට අපිට මේ අනුලෝම සමානුපාත පාඩම ඇතුලේ විනිමය අනුපාතිකය කියලා පොඩි කොටසක් හම්බුණා. ඇත්තටම විනිමය අනුපාතිකය කියන්නේ රටවල් දෙකක් අතර මුදල් ලේඛකයන්ගේ සම්බන්ධකමට අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. උදාහරණයක් විදිහට අද වෙද්දී ශ්‍රී ලංකා රුපියල් 205ක් ඕන වෙනවා ඇමරිකන් ඩොලර් 1ක වටිනාකමට සමාන වෙන්න. එහෙනම් අපි කියනවා ඇමරිකන් ඩොලර් 1ක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 205ක් කියලා. අන්නේ සම්බන්ධතාවයට අපි කියනවා මේ රටවල් දෙක අතර විනිමය අනුපාතිකය කියලා. මේ විනිමය අනුපාතිකය ඉහළ යන්න පුළුවන් පහළ යන්න පුළුවන්. ඒ කියන්නේ ඔය 205 කියන ගාන වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ලංකාවේ දැන් වසර ගානක ඉඳලා ඒක වැඩි වේගන යනවා. පුතේ මේක වැඩි වෙනවා කියන්නේ රටට හොඳක් නෙමෙයි වෙන්නේ. රටට නරකක් වෙන එක තමයි මෙන්න මේ විනිමය අනුපාතිකයන් වැඩි වේගන යනවා කියන එකෙන් අදහස් වෙන්නේ. ඔයාලා තේරුම් ගන්න ඕනේ ඒක. එතකොට මීට කලින් අවුරුදු 10කට කලින් ඇමරිකන් ඩොලර් 1ක් සමානයි ශ්‍රී ලංකා රුපියල් 150යි නම්
දැන් ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 205යි නම් දැන් ඒක හොඳ තැනකට ඇවිල්ලා නෙමෙයි තියෙන්නේ. නරක තැනකට ඇවිල්ලා තියෙන්නේ. හරි? එතකොට මම මෙන්න මේ විදේශ මුදල් කියන කොටසෙනොත් පොඩි ගාණක් දීලා තියෙනවා. මේ නෝට් එකේ බලන්න පස්වෙනි පිටුවේ අපිට කියනවා ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය කළ රුපියල් 6,88,000ක් වටිනා නිමි ඇඳුම් තොගයක් සඳහා ලැබුණු සිංගප්පූරු ඩොලර් ගණන කොපමණද කියලා අහනවා. විනිමය අනුපාතිකයේ දීලා තියෙනවා සිංගප්පූරු ඩොලර් එකක් 107.30යි කියලා. ඒක 107.3යි කියලා ගත්තත් කමක් නැහැ. ගැටලුවක් නැහැ. අර බිඳුවනේ නැහැ. එහෙනම් 107.3ක් වෙනවා සිංගප්පූරු ඩොලරයක්. මේ දත්තේ මම තැනකින් උපුටා ගත්ත එක. එහෙනම් අපිට කියනවා රුපියල් 6,880 සමානයි සිංගප්පූරු ඩොලර් කීයද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා සිංගප්පූරු ඩොලර් එකක් කියන්නේ 107.3ක්. අපිට එහෙනම් මෙන්න මේ ගාන 107.3ෙන් බෙදන්න වෙනවා. 107.3ෙන් බෙදා ගන්න වෙනවා. මේ දශම සංඛ්‍යාවක් හරිය තියාගෙන මේක බෙදන්න බැරි හින්දා අපි මේ දශම ස්ථානය අයින් කරගන්න මේ දෙපැත්තම හරය සහ ලවය කියන දෙන්නම 10න් ගුණ කරමු. මේ තුල්ලේ භාග වගේ කතන්දරයක්. හරි? දැන් මේ දශම ස්ථානය අයින් කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අපිට මෙතන එනවා 6,88,000ට තව බිඳුවක් එකතු වෙලා මෙන්න මේ දශම තිත මේ 10 බිඳුව හින්දා දකුණු පැත්තට යනවා. එහෙනම් මෙතන එනවා 1,073ක් කියලා. දැන් අපි මේක බෙදලා බලන්න ඕනේ සිංගප්පූරු ඩොලර් කීයද කියලා. ඩොලර් සමානයි සිංගප්පූරු ඩොලර් කියලා අපි තියමු. ඩොලර් කීයද කියලා අපි මේක වෙනම බෙදලා බලමු. 1073 1073 6008ට 5ක් තියෙනවා. එහෙනම් 5 4 3 15 එකක් ඉතුරුයි 36යි මම ඉක්මනට හදනවා. ඔන්න ඔහොම ගාණක් එනවා. මෙතන 4යි 6යි හරි ඉතුරු නෑ. ඊට පස්සේ මෙයාට මෙතෙන්ට ආපුවාම තියෙනවා 6ක්. 6 වරක් 3 18 එකක් ඉතුරුයි. 43න් 4ක් ඉතුරුයි. 6 වරක් 1 6යි. හරියටම බිඳුවයි. එහෙනම් මේ බිඳු දෙක මෙතෙන්ට දාපුවාම සිංගප්පූරු ඩොලර් 5600ක් අපිට ලැබෙනවා. හරි. ওই විදිහට ඒ ගාන හදන්න පුළුවන්. ඊළඟට ඔන්න මම අනුලෝම සමානුපාත කියන පාඩමෙන් ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා. මෙතන ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දැන් ඔයාලා ලියලා ඇති. අපි බලමු එහෙනම් ඔයාලගේ උත්තරවල හරි වැරද්ද කොහොමද කියලා. බලන්න පළවෙනි ප්‍රශ්නෙන් අපිට කියනවා ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතිකය රුපියල් 186ක් වූ දිනක තමාලිගේ පියා ඇයට දුන් ඇමරිකන් ඩොලර් 125ක් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරන ලදී. එහෙනම් මේ තමාලි ගාව ඇමරිකන් ඩොලර් 120ක් තිබිලා. එයා මේ විනිමය අනුපාතිකය රුපියල් 186ක් වෙච්ච දවසක මේක ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරනවා. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 ඇයට ලැබුණු ශ්‍රී ලංකා රුපියල් ගණන කීයද කියලා. එහෙනම් අපිට පුළුවන් ඇමරිකන් ඩොලර් එකක් 186ක් වෙන හින්දා මේ ඇමරිකන් ඩොලර් 120ම 186න් ගුණ කරන්න. එතකොට අපිට රුපියල් වලින් මේක හම්බ වෙනවා. අපි 186 12න් ගුණ කරලා බලමු. 12න් එකක් ඉතුරුයි. 16 එකයි 17 එකක් ඉතුරුයි 3යි 6යි 8යි 1යි. එතකොට මෙන්න මෙතන අපිට එනවා රුපියල් 22320යි කියලා. ඊළඟට අපෙන් දෙවෙනි ප්‍රශ්නය අහනවා ඇය එම මුදල යුරෝ එකක විනිමය අනුපාතිකය රුපියල් 160ක් වන විට යුරෝ වලට මාරු කළේ නම් ඇයට ලැබෙන යුරෝ ප්‍රමාණය හොයන්න කියලා කියනවා. එහෙනම් එයා මොකද කරන්නේ?
මේ ගත්ත මුදල මේ ගත්ත රුපියල් 22320 යුරෝ වලට මාරු කරනවලු. ඒ යුරෝ එකක විනිමය අනුපාතිකය 160යි. එහෙනම් අපි 160න් මේක බෙදලා බලන්න ඕන යුරෝ කීයක් මෙයාට හම්බ වෙනවද කියලා. බලන්න 2232 අපි 16න් බෙදන්න ඕන 1යි 16යි මෙතන 6ක් ඉතුරුයි 63ට 3ක් තියෙනවා 48යි 13න් 8ක් ගියාම 5යි 1යි 15යි 152ට 160 ඒවා 9ක් තියෙනවා 9 වරක් 6 9 වරක් 6 54යි ඒකෙන් 4ක් දාලා 5ක් ඉතුරු කර ගන්නවා 9 වරක් 1 9යි 5යි 14යි එතකොට අපිට එනවා මෙතන 8ක් ඉතුරු වෙනවා අපි බිංදුවක් ගන්නවා දශම තිතක් තියලා 80ට 16 ඒවා 5ක් තියෙනවා 5 16 80යි එහෙනම් මෙයා යුරෝ වලට මාරු කරපුවාම මෙයාට හම්බ වෙනවා යුරෝ 139.5ක් යුරෝ හම්බ වෙනවා ඒකේ අපිට කියනවා සෞදි අරාබියේ සේවය කරන සහිරා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට දුරකථනයක් මිලදී ගැනීමට අදහස් කරනවලු. එම දුරකථනයේ සෞදි අරාබියේ මිල සෞදි අරාබි රියාල් 900කි. මේ දුරකථනයක් ගන්න මේ සහිරා තීරණය කරනවලු. එයා සෞදි අරාබියෙන් ඒක බලපුවාම මේක සෞදි අරාබි රියාල් 900කට ගන්න පුළුවන් කියලා එයා කියනවා. ලංකාවේදී එම වර්ගයේ දුරකථනයක් රුපියල් 37000කට මිලදී ගත හැකි බව ඇයට දැනගන්නට ලැබෙනවලු. ඒක ලංකාවේ 37000කට ගන්නත් පුළුවන්. විනිමය අනුපාතිකය අනුව සෞදි රියාල් 10ක් ලංකා රුපියල් 403.20ක්. එහෙම නැත්නම් 403.2ක්. වඩා ලාභදායී වන්නේ දුරකථනයේ සෞදි අරාබියේදී මිලදී ගැනීමද ලංකාවේදී මිලදී ගැනීමද කියලා පිළිතුරට හේතු දක්වන්න කියලා අපිට කියනවා. පිළිතුරට හේතු දක්වලා මේක අපි ගාන හදලා පෙන්වනවා නම් ඒක තමයි හේතුව. එහෙමනම් අපි ඉස්සරෝම හොයන්න ඕනේ සෞදි අරාබි රියාල් 900ක් කියන්නේ. එච්චරනේ නේද කරන්න තියෙන්නේ මේ කතාව ලොකු වටයක් ගියාට. මොකද එයාට ලංකාවේ ගන්නවා නම් රුපියල් 37000යි සෞදියෙන් ගන්නවා නම් සෞදි අරාබි රියාල් 900යි. අපි එහෙනම් සෞදි අරාබි රියාල් 900ක් කියන්නේ කීයද කියලා හොයාගත්තා නම් මේ කතාව ඉවරයි. හැබැයි අපිට විනිමය අනුපාතිකයේ දීලා තියෙන්නේ සෞදි රියාල් 10ක් ලංකා රුපියල් 403.2යි කියලා. එහෙමනම් මෙන්න මේ 403.2 කියන්නේ සෞදි රියාල් 10ක් හින්දා සෞදි රියාල් එකක මිල හොයාගන්න අපි මේක 10න් බෙදනවා. පැහැදිලි නේද? සෞදි රියාල් 10ක මිලනේ 403.2. එහෙනම් එක සෞදි රියාල් එකක් කියන්නේ කීයද කියලා බලන්න අපි මේක 10න් බෙදනවා. 10න් බෙදපුවාම දැන් මෙතනින් අපිට හම්බ වෙනවා සෞදි රියාල් එකක් රුපියල් කීයද කියලා. ඒක අපි 900න් ගුණ කරගත්තා නම් අපිට හම්බ වෙනවා ශ්‍රී ලංකා රුපියල් වලින් කොච්චරද කියලා. අපි හදලා බලමු. මෙන්න මේ බිඳුවට මෙයා කැපෙනවා. මේ බිඳුව වෙනුවට මෙයාගේ දශම තිත අපිට එහා පැත්තට පන්න ගන්න පුළුවන් 4032යි කියලා ගුණ කිරීම 9. එහෙනම් රුපියල් වලින් 9 වරක් 2 18න් එකක් ඉතුරුයි. 9 වරක් 3 27යි 28න් දෙකක් ඉතුරුයි. බිඳුවයි හින්දා දෙක දැම්මා. මෙතන එනවා 36ක් කියලා. ඒක සෞදියෙන් ගන්නවා නම් එයාට රුපියල් 36288ක වගේ මුදලක් තමයි වෙන්නේ. එහෙනම් එයා ඒක සෞදියෙන් මිලදී ගන්න එක වඩාත් ලාභදායී නේද? පොඩි ලාභයක් හරි තියනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් 36288 කුඩායි 37000ට වඩා. එහෙමනේ. ඒක කුඩා හින්දා අපි කියනවා සෞදියේදී මිලදී ගැනීම නැත්නම් සෞදි අරාබියේදී මිලදී ගැනීම වඩා වාසිදායක වේ. අපි ලියමු. සෞදි අරාබියේදී මිලදී ගැනීම වඩා වාසිදායී වේ.
වඩා වාසිදායී වේ. ඔන්න පිළිතුරට හේතුව තමයි මේ තියෙන්නේ. ඊළඟට කියනවා පළතුරු වෙළඳසැලකින් රවීන් රුපියල් 180කට අඹගෙඩි 15ක් මිලදී ගැනීමට හැකි වූයේ නම් නලින්ට රුපියල් 72කට අඹගෙඩි කීයක් මිලදී ගත හැකි වේද කියලා අහනවා. මේක අර අනුලෝම සමානුපාත දැන් ක්‍රමයක් කියලා නැති හින්දා අපිට ඒකීය ක්‍රමයෙන් හදන්නත් පුළුවන් විශේෂිත ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. අපි ඒකීය ක්‍රමයෙන් හදමු. ලේසියිනේ මේක නේද? මොකද රවීන් කියන කෙනා රුපියල් 180ක් දීලා ගෙඩි 15ක් අරන් තියනවා. අපි එහෙනම් හොයනවා එක් අඹ ගෙඩියක මිල 180කට ගෙඩි 15ක් ගන්න පුළුවන් නම් අපි මේක 15ෙන් බෙදපුවාම අපිට එනවා එක ගෙඩියක මිල 180ෙන් 18ට 15 වේවා එකක් තියනවා 3ක් ඉතුරුයි 30ට දෙකක් තියනවා. එක් අඹ ගෙඩියක් එහෙනම් රුපියල් 12යි වෙලා තියෙන්නේ. දැන් නලින් රුපියල් 72කට ගන්න පුළුවන් අඹ ගෙඩි ගාන කීයද කියලා අහන්නේ. එහෙනම් අපි අඹ ගෙඩි ගණන හොයනවා. රුපියල් 72ක් ඇතුලේ 12 ඒවා කීයක් තියනවද කියලා බලනවා. එතකොට අපිට එනවා 6ක් කියලා. එහෙනම් නලින්ට අඹ ගෙඩි 6ක් මිලදී ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි අනුලෝම සමානුපාත කියන පාඩමේ කෙටි සටහනත් සම්පූර්ණ කරගත්තා. පුතේ මේ ගණකය කියන පාඩම ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න නැහැ. හැබැයි අපිට මේ සාමාන්‍ය ගණකයකයි මේ විද්‍යාත්මක ගණකය කියන එකේ වෙනස අපි අඳුර ගන්න ඕනේ. මේ දෙන්නගේ පොඩි වෙනසක් තියෙනවා සුළු කිරීමේදී පොඩි වෙනසක් තියෙනවා. යම්කිසි ගාණක් සුළු කරද්දී සාමාන්‍ය ගණකයකදී සහ විද්‍යාත්මක ගණකයේදී පොඩි වෙනසක් තියෙනවා. ඔයාලට gedara සාමාන්‍ය ගණකයක් ඇති. මොකද මොබයිල් ෆෝන් එකේ සාමාන්‍ය ගණකයක් තියෙනවානේ. ඒ හින්දා ඔයාලට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් මම මෙන්න මෙතන දීලා තියෙනවා. ඒ වගේ පිළිතුරුත් තියෙනවා, කරන විදිහක් තියෙනවා. ඔයාලත් මෙන්න මේ ටික කරලා බලන්න. අපි පන්ති පටන් ගත්ත දවසක විද්‍යාත්මක ගණකයකුත් පන්තියට ගෙනල්ලා මේ සාමාන්‍ය ගණකයේ සහ විද්‍යාත්මක ගණකයේ තියෙන වෙනස්කම් මොනවද කියලා කතා කරලා බලමු. හරි. ඒ හින්දා 8 වෙනි පිටුව පෙරලා ගන්න දර්ශක පාඩමෙන් දීලා තියෙන කෙටි සටහන සම්පූර්ණ කරගන්න. මෙන්න මේ දර්ශක පාඩමේ 8 වෙනි පිටුවේ පටන් ගන්නවා දර්ශක පාඩම. මේ දර්ශක පාඩම අපි 9 වසරේ හිටියට මම ඔයාලට 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය කියන ශ්‍රේණි තුනත් මතක් කරලා දීලා ඒකත් කෙටි සටහන ඇතුළට දාලා අපි 9 ශ්‍රේණිය කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පුතේ දර්ශක කියන පාඩමට අදාළව කෙටි සටහන් ටික තියෙනවා. මේකේ අසම්පූර්ණ කෙටි සටහනක් තමයි තියෙන්නේ. එතකොට ඒ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න හැටිත් මම මේ වීඩියෝ එක ඇතුළේම ඔයාලට කියලා දෙනවා. අපි දර්ශක පාඩම ගත්තාම මේ 8 වසරේදී අපිට හම්බෙන දර්ශක පාඩමට කලින් අපි 6 වසරේ සහ 7 වසරේදී දර්ශක කියන පාඩම ඉගෙනගෙන තියෙනවා. එතකොට අන්න ඒ කොටසුත් එක්ක මතක් කරලා දෙන්න මම මේක ඇතුළට කෙටි සටහන් නෝට් එක දාලා තියෙනවා. 6 ශ්‍රේණියෙන් කියලා කොටසක්. අන්න ඒ කොටසේ අපිට හිස් තැනක් එක්ක දීලා තියෙනවා රෝම ඉලක්කම් 1 දර්ශක අංකණයෙන් ලියන්න කියලා. එතකොට මෙන්න මේ දර්ශක අංකණයෙන් ලියන්න කියන එක මේ රෝම ඉලක්කම් 1 ඒක අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. අපි දන්නවා මෙන්න මේ වගේ තියෙන ගුණිතයක් අපි පාදය හා දර්ශකය විදිහට හකුලවල ලියන එකට අපි කියනවා දර්ශක අංකණය කියලා. එහෙනම් අපිට මේක දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන් 5/3 වන බලය කියලා. එහෙනම් ඔයාලගේ හිස්තැනට එන්න ඕනේ 5/3 වන බලය කියලා. ඊළඟට දෙවන රෝම ඉලක්කමේ මම පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. 2/7 වෙනි බලය කියලා එකක් දීලා මෙන්න මේකේ නම් කරන්න කියලා ඊතල ටිකක් ගහලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ 2 ඉලක්කම කෙලින් තියෙන ඊතලය අපි මේ 2 ඉලක්කමට කිව්වා. එහෙම නැත්නම් මෙන්න මේ දර්ශක අංකනේ මෙතන 5 ඉලක්කමට අපි කිව්වා පාදය කියලා. එහෙනම් ඒ ඊතලයට ඉස්සරහින් පාදය කියලා ලියාගන්න. මෙන්න මෙයාට අපි කිව්වා දර්ශකය කියලා. එහෙනම් එතනෙන් දර්ශකය කියලා ලියාගන්න. මේ පාදය හා දර්ශකය කියන කොටස් දෙකෙන්ම හැදිලා තියෙන එක මම රවුම් කරලා තියෙනවා. අන්න ඒකට අපි කිව්වා බලයක් කියලා. හැබැයි දැන් මෙතනදී අපිට මෙයා 2/7 වෙනි බලය කියලාම ලියන්න පුළුවන්.
එහෙනම් අපි එහෙම ලියමු 2/7 වන බලය. හරි 2/7 වන බලය. දැන් කෙටි සටහන මේ නිබන්ධනය ඔයාලා සම්පූර්ණ කරගන්න. ඊළඟට රෝමි ඉලක්කම් 3න් අහලා තියෙනවා 2/4 වන බලය වරක් 3 දෙවන බලය සමානයි කියලා දීලා තියෙනවා. 2/4 වන බලය වරක් 3 දෙවන බලය. මේක විහිදුවා ලියා අගය සොයන්න කියලා දීලා තියෙන්නේ. අපි දන්නවා එහෙනම් මේ 6 වසර කොටස් අපි මතක් කරගන්නේ. අපි දන්නවා 2/4 වන බලය කියන එක අපිට දෙවරක් 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 දෙක කියලා ලියන්න පුළුවන්. ඒ වගේම 3 දෙවෙනි බලය අපිට ලියන්න පුළුවන් 3 වරක් 3 කියලා. එහෙනම් මේකේ අපිට ඔන්න විහිදුවා ලියලා ඉවරයි අපි මේ දර්ශකාංකණයෙන් තිබ්බ කෙනා මේ විහිදුවා ලියලා තියෙනවා. දැන් අපිට පුළුවන් අගය හොයාගන්න. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් 3 48යි 48 ඒවා 3ක් එනවා අපිට 144ක් කියලා. 48 ඒවා 3ක් එනවා අපිට 144ක් කියලා. ඊළඟට රෝමි ඉලක්කම 4 වෙනි ප්‍රශ්නය මේකේ රෝමි ඉලක්කම 4 වෙනි ප්‍රශ්නය 729 කියන සංඛ්‍යාව 729 කියන සංඛ්‍යාව 3හි බලයක් ලෙස ලියන්න කියලා අපිට ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහෙනම් දැන් මේ මතක් කරගන්නෙත් අපි 6 වසරේදී කරපු කොටසක්මයි. දීලා තිබ්බ සංඛ්‍යාවක් දීලා තියෙන පාදයක බලයක් විදිහට ලියන්නේ කොහොමද කියන එක. එහෙනම් අපිට දීලා තිබ්බ සංඛ්‍යාව 729 අපිට කියනවා මෙයා 3හි බලයක් ලෙස ලියන්න කියලා. 3හි බලයක් ලෙස ලියන්න ඕනේ අපි මේක. එහෙනම් මේකට අපි ක්‍රමයක් 6 වසරේදී ඉගෙන ගත්තා. දැන් මතක් කරගන්න. මේ දීලා තියෙන සංඛ්‍යාව මේ 729 කියන සංඛ්‍යාව අපි 3 බලයක් විදිහට ලියන්න ඕනේ හින්දා අපි මේක 3න් බෙදාගෙන යනවා පල්ලෙහාට. එහෙනම් 7ට 3 ඒවා 2යි එකක් ඉතුරුයි 12ට 4යි මෙතෙන්ට 3යි. ඔන්න අපිට 243යි කියලා ආවා. ආයෙත් බෙදනවා. එතකොට මෙතන එනවා අපිට 81ක් කියලා. ආයෙත් බෙදනවා. 27ක් කියලා එනවා. 27 3ෙන් බෙදපුවාම 9ක් කියලා එනවා. 9 3ෙන් බෙදපුවාම 3යි කියලා එනවා. 3 3ෙන් බෙදපුවාම 1යි කියලා එනවා. එහෙමනම් මේ 729 කියන කෙනාව 3 ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6කින් බෙදන ඉතිරි නැතුව බෙදන්න ඒ කියන්නේ අංක 1 කියලා හම්බෙනකන් බෙදන්න 3 ඒවා 6කින් බෙදන්න ඕන වෙච්ච හින්දා අපිට මේ 729 ලියන්න පුළුවන් 3 වරක් 3 වරක් 3 වරක් ඔන්න ඔහම 3 ඒවා 6කින් බලන්නකො ගුණ කරලා 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 ඒවා 3ක් 81යි 81 ඒවා 3ක් 243යි 243 ඒවා 3ක් 729යි. එහෙනම් මෙන්න මේ 729 අපිට ලියන්න පුළුවන් 3 6 වන බලය කියලා. මේ කොටසෙන් අපි මතක් කරගත්තේ 6 ශ්‍රේණියේදී අපි දර්ශක පාඩමේ ඉගෙන ගත්ත සිද්ධාන්ත කොටස් ටිකක්. එතකොට ඔන්න තරු ලකුණක් දාලා යටින් ලියලා තියෙනවා. එකම සංඛ්‍යාවක් නැවත නැවත එම සංඛ්‍යාවෙන් ගුණ කරන විට එය කෙටිකර හකුලවා ලියන ආකාරය දර්ශක අංකණය ලෙස හඳුන්වයි කියලා ඔන්න තරු ලකුණක් දාලා මේ කෙටි සටහන තුල ලියලා තියෙනවා. හත ශ්‍රේණියෙන් අහන ප්‍රශ්නවල හත ශ්‍රේණියෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 168 යන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න කියනවා. එහෙමනම් මේ අර 6 වසරේදී අපි මෙතනදී කරපු අර 4 වෙනි ප්‍රශ්නේ වගේම එකක් තමයි මේකත්. හැබැයි මෙතන විශේෂත්වය දැන් අර කලින් ගානේ 729 3 බලයක් විදිහට ලියන්න කීවා. මේකෙදි කාගේවත් බලයක් විදිහට ලියන්න කියන්නේ නැහැ. අපිට කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට. එහෙමනම් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යාවල බලයක් විදිහට ලියන්න කිව්වොත් දැන් මේ බලන්න ප්‍රශ්නේ පැහැදිලිව කියලා තියෙනවා. 168 කියන සංඛ්‍යාව 168 කියන සංඛ්‍යාව
පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න. පාද ප්‍රථමක සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙමනම් අපි මේක බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන් අරන් උත්තරේ 1 කියලා හම්බ වෙනකන් මේක පල්ලෙහාට බෙදනවා. එතකොට අපිට මෙන්න මෙතන එනවා 84යි කියලා. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට අපිට 42යි කියලා එනවා. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. උත්තරේ 21යි කියලා එනවා. දැන් ඔන්න අපිට දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් අපි මේක 3ෙන් බෙදනවා. 3ෙන් බෙදෙන හින්දා උත්තරේ 7යි කියලා එනවා. දැන් අපිට 3ෙන් බෙදන්නත් බෑ. එහෙනම් අපි ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව බලනවා 5ෙන් බෙදෙනවද කියලා. 5ෙන් බෙදෙන්නෙත් නෑ. එහෙමනම් ඊළඟට හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච 7ෙන් මේක බෙදෙන හින්දා අපි මේක 7ෙන් බෙදලා උත්තරේ 1යි කියලා දානවා. එහෙනම් 168 කියන කෙනා අපිට ලියන්න පුළුවන් දෙවරක් තුන්වරක් 7 කියලා. මේක අපිට කියනවා ප්‍රථමක සංඛ්‍යාව බලවල ගුණිතයක් ලෙස ලියන්න කියලා. දැන් මෙතන තාම බලයක් නැහැනේ නේද? දර්ශක නැහැනේ මුකුත්. එහෙනම් අපිට මෙන්න මේක ලියන්න පුළුවන්. මෙන්න මේ තුන් දෙනා වෙනුවට 2 3 වන බලය. මෙයා 3යි. ඕනනම් 3 පළවෙනි බලය කියලා ලියවත් වැරද්දක් නැහැ. මෙයත් 7 පළවෙනි බලය කියලා ලියවත් වැරද්දක් නැහැ. මේ පළවෙනි බලය නොලීවා කියලා වැරද්දකුත් නැහැ. ඊළඟට රෝම ඉලක්කම 2කින් අපිට කියනවා මෙන්න මේ දීලා තියෙන ගුණිතයන් දර්ශක අංකණයෙන් ලියන්න කියලා. බලන්න මෙන්න මෙහෙම ගුණිතයන් දීලා තියෙනවා බීජීය පදත් එක්ක. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 3ව 2ක් තියෙන හින්දා 3 දෙවනි බලය කියලා. ඒ අකුරු 4ක් තියෙන හින්දා අපිට ලියන්න පුළුවන් ඒ වල 4 වෙනි බලය කියලා. ඔන්න අපි ඒක දර්ශක අංකණයෙන් ලියවා. ඊළඟට දීලා තියෙනවා එකක් x ගුණ කිරීම x ගුණ කිරීම x y ගුණ කිරීම y කියලා. එහෙනම් මේකෙදී x අකුරු 3ක් තියෙන හින්දා x වල 3 වෙනි බලය y අකුරු 2ක් තියෙන හින්දා y වල දෙවනි බලය කියලා ලියන්න පුළුවන්. ඊළඟට 3 වෙනි ගානෙන් අහනවා අපෙන් m කියන තැනට 2 ඉලක්කම ආදේශ කරන්නලු හා n කියන තැනට 5 ඉලක්කම ආදේශ කරලා මෙන්න මේ ප්‍රකාශනයේ අගය හොයන්න කියලා අපිට කියනවා. මේ ප්‍රකාශනයේ අගය හොයන්න කියනවා. ප්‍රකාශනය තමා 3m දෙවනි බලය වරක් n වල 3 වෙනි බලය. 3m දෙවන බලය වරක් n වල 3 වෙනි බලය. එහෙමනම් මේක ඔක්කොටම කලින් ඔයාලා මේ විදිහේ දැන් m කියන කෙනා මෙයාගේ තියෙනවා. එහෙනම් m තියෙන තැනට 2 ඉලක්කම ආදේශ කරන්න පුළුවන්. n වෙනුවට 5 ආදේශ කරන්න පුළුවන්. හැබැයි ඔක්කොටම කලින් මේක විහිදුවා ලියාගෙන ඉන්න. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 3 වරක් m වරක් m n වරක් n වරක් n. හරි නේද? m අකුරු 2යි n අකුරු 3යි. දැන් අපි m තියෙන හැම තැනකටම 2 ඉලක්කම ආදේශ කරනවා. මොකද අපිට කියනවා m සමානයි 2යි කියලා ආදේශ කරන්න කියලා. එහෙනම් m තියෙන හැම තැනකටම අපි 2 ඉලක්කම ආදේශ කරනවා. n තියෙන හැම තැනකටම අපි 5 ඉලක්කම ආදේශ කරනවා. දැන් අපිට එහෙනම් උත්තරයක් එනවා 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 5 60යි 60ව 5ක් 300යි 300ව 5ක් 1500යි කියලා. හරි. ඔන්න එහෙනම් අපි ආදේශයෙන් උත්තරයක් හෙව්වා 1500යි කියලා. ওই විදිහට අපි 7 වසරේ දර්ශක පාඩමේ ඉගෙන ගත්ත කොටසත් ඔන්න කෙටි සටහනක් විදිහට මතක් කරගත්තා. මේක ඔයාලගේ නිබන්ධනයේ ලියා ගන්න ඕනේ මේ විදිහට. ඊළඟට අපිට 8 ශ්‍රේණියේ ඉගෙන ගන්න තිබ්බ කොටස් ටිකත් කෙටි සටහනක් විදිහට ඔන්න ඒ ටික සම්පූර්ණ කරගන්න තියෙනවා. හරි. බලන්න දැන් මේ 8 ශ්‍රේණියේ කොටස අපි මේක මකලෙමුකෝ. මෙන්න මේ 8 ශ්‍රේණියේ කොටසේදී ඊතල ටිකක් ගහලා තියෙනවා. දැන් එතන ඊතල ටික තමයි ඇත්තටම සම්පූර්ණ කරගන්න තියෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා මේක ලියලා ඉන්නම්.
නොහොම එකක් තියෙනවා ඊතලයක්. ඊළඟට ඒකෙම දෙවන බලයක් තියෙන එකක් තියෙනවා දර්ශකය දෙක වෙලා. ඊළඟට එයාවම ආපහු ප්‍රසාරණය කරපු ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමය මම ඔයාලට කියලා දෙන ගමන්ම තියන්නම්. දැන් අපි ගත්තොත් මෙන්න මේ 3 වරක් 4 කියන කෙනා. එහෙමනේ තියෙන්නේ නේ 3 වරක් 4. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් ගුණිතයක් කියලා. එච්චරයි. ගුණිතයක්. ඒකට අපි කියනවා ගුණිතයක් කියලා. එහෙමනේ. මොකද ගුණ කිරීමේ ලකුණක් එක්ක ඉලක්කම් දෙකක් තියෙනවා. 3 ගුණ කිරීම 4. එහෙනම් අපිට ඒකට කියන්න පුළුවන් ගුණිතයක් කියලා. මෙන්න මෙතන ඒ ගුණිතයේම බලයක් තියෙනවා. එහෙනම් අර ගුණිතයටම බලයක් තියෙනවා. 2 කියලා බලයක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේකට කියන්න පුළුවන් ගුණිතයක බලය. එයාට කියන්න පුළුවන් අපිට ගුණිතයක බලය. ගුණිතයකට බලයක් තියෙනවා. ඊළඟට මෙන්න මේ කොටසේ ඉඳලා මේ ඔයාලට සම්පූර්ණ කරලා දීලා තියෙනවා පේලි 4ක්. ඒකෙදි කරලා තියෙන්නේ මෙන්න මේ ගුණිතයක බලය වෙනස් විදිහකට ලියලා තියෙනවා එකක් තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි බලමු. දැන් මේ වරහන ඇතුළ තමා ගුණිතය තියෙන්නේ. වරහනට පිටින් දෙකේ ඉලක්කම තියෙන කෙනාගෙන් අදහස් වෙන්නේ මේ වරහන වගේ දෙකක් තියෙනවා කියන එකනේ. මෙන්න මෙහෙම එකක් නෙවෙයි කියන්නේ. වරහනේ දෙවනි බලය. එහෙනම් වරහන වරක් වරහන. පැහැදිලි නේද? වරහනේ දෙවනි බලය. මම මේක මකන්නම්කෝ දැනට මේ වරහනක් තියෙනවා. ඇතුලේ මොනවද තියෙනවද අපි දන්නේ නැහැ. වරහනේ දෙවනි බලයක් තියෙනවා. එහෙනම් වරහනේ දෙවනි බලය කියන්නේ වරහන වරක් වරහන. දැන් ඔන්න අපිට වරහන ඇතුලේ තියෙන කට්ටිය පේනවා. එහෙනම් මෙහෙම ලියවා කියලා වැරද්දක් නැහැනේ. වරහන වරක් වරහන. වරහනේ දෙවනි බලය. ඊළඟට දැන් මේ වරහන් ටික නැතුව මේක ලියලා තියෙනවා. ඔන්න ඔහොම ඊළඟ පියවරේදී. ඊළඟට අපි කරලා තියෙන්නේ 3 ඉලක්කම් දෙක එක ළඟට අරගෙන 4 ඉලක්කම් දෙක එක ළඟට අරන් ලියලා තියෙනවා. දැන් අපිට පුළුවන් 3 දෙවනි බලය 4 දෙවනි බලය කියලා මේක ලියන්න. මෙන්න මෙයාටත් මේ මෙතනදි දුන්නා වගේ නමක් දීලා තියෙනවා. බලන්න මෙතනදි මේ නම් දෙක පටල ගන්න එපා. මේ තිබ්බේ ගුණිතයක බලයක්. 3 වරක් 4 කියන මෙන්න මේ 3 වරක් 4 කියන ගුණිතයට සම්පූර්ණ බලයක් තිබ්බ හින්දා අපි මෙයාට කීවා ගුණිතයක බලයක් කියලා. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? බලයන් දෙකක ගුණිතයක්. තේරුම් ගන්න. මේ තියෙන්නේ ගුණිතයක බලය. මේ තියෙන්නේ බලවල ගුණිතය. මොකද්ද මේ ලියුවේ කියලා දැන් උන සමහර ළමයින්ට මේක නිකන් අවුල් වෙලා ඇති. හැබැයි අපි පාඩම කරද්දිත් මේ ගැන කතා කරා. මම ආයෙ කියනවා මෙතන තියෙන්නේ 3 වරක් 4 කියන ගුණිතයක බලය. ඒ හින්දා අපි මෙයාට කියවා ගුණිතයක බලය කියලා. මෙතන තියෙන්නේ 3 දෙවෙනි බලය 4 දෙවෙනි බලය කියලා බලයන් දෙකක ගුණිතයක්. ඒ හින්දා අපි මෙයාට කියනවා බලවල ගුණිතය කියලා. හරිනේ? ඊළඟට ඔන්න කොටු කරලා දීලා තියෙනවා මේකම. දැන් මේ කොටුව ඇතුලේ පළවෙනි කොටුව ඇතුලේ තියෙන ඔන්න ඔහම එකක්. දෙවෙනි බලය සමානයි 3 දෙවෙනි බලය වරක් 4 දෙවෙනි බලය කියලා. මෙතන උඩ හිස් තැනක් තියෙනවා. මේක කොටු කරලා දීලා තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මේ හිස් තැන උඩ ලියන්න ඕන ගුණිතයක බලය බලවල ගුණිතයක් උනා කියන එක තමයි අපි මෙතන ලියන්නේ. හේතුව දැන් මේක දිහා දැක්කහම පේනවා මේ ගුණිතයට තමයි බලයක් තියෙන්නේ. හැබැයි මේ තියෙන්නේ බලයන් වලට ගුණිතයක් තියෙන්නේ. එහෙනම් මේ වෙච්ච වැඩේනේ. මේ මෙතන ඉඳලා මෙතෙන්ට වෙච්ච වැඩේ තමයි මේ පළවෙනි කොටුව ඇතුලේ අපි ලියලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ ලියන්න ඕන ගුණිතයක මාත් එක්ක ලියමු ගුණිතයක බලය ඊතලයක් ගහලා ලියමු අපි බලවල ගුණිතය. හරි. එහෙනම් ගුණිතයක බලයක් විදිහට තිබ්බ කෙනා බලවල ගුණිතයක් විදිහට ලියවා කියන්න තමයි අපි ඊතලයක් ගහලා ලියවේ. ඊළඟට තියෙන කොටුවේ හිස්තනක් තියෙනවා. ඒකේ තියෙන්නේ මෙහෙම එකක්. මේ බලන්න. 5
තුන්වෙනි බලය වරක් ඒ වල තුන්වෙනි බලය සමානයි 5 වරක් ඒ වල තුන්වෙනි බලය. එහෙනම් පුතේ අරගෙම අනිත් පැත්ත නේද මේ කරලා තියෙන්නේ. මේ ගුණිතයක බලයක් බලවල ගුණිතයක් විදිහට මෙතන තියෙනවා. ගුණිතයක් තිබ්බා දැන් මේ පැත්තේ බලවල ගුණිතයක් විදිහට. මේකේ මේ පැත්තේ පහේ තුන්වෙනි බලයයි ඒ වල තුන්වෙනි බලයයි. එහෙනම් මේ පැත්තේ බලවල ගුණිතයක් ගුණිතයක බලයක් විදිහට ලියලා තියෙනවා. එහෙනම් මෙතන හිස් තැනේ ලියන්න දෙවෙනි කොටුවේ තියෙන හිස් තැනේ බලවල ගුණිතය හිතලයක් ගහලා ගුණිතයක බලය බලවල ගුණිතය කියලා හිතලයක් ගහලා ගුණිතයක බලය කියලා ලියාගන්න. හරි. ඊළඟට ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ඒ ටික සම්පූර්ණ කරගමු. මම මේක මකන්නම්. මේක සම්පූර්ණ කරගෙන ඊටු ටික ආපහු බලන්න පටන් ගන්න. හරි. බලන්නකෝ. ප්‍රෝමිලක්කම 1 කියලා එකක්. ඒකේ අපිට කියනවා ගුණිතයක බලයක් ලෙස ලියා දක්වන්න කියලා. එහෙනම් අපිට තියෙන්නේ 64යි m වල තුන්වෙනි බලය කියලා දීලා තියෙනවා. 64යි m වල තුන්වෙනි බලය කියලා දීලා තියෙනවා. දැන් මෙතන අර කතා කරපු ගුණිතයක බලයක්වත් බලවල ගුණිතයක්වත් මුකුත් නැහැ. එහෙනම් දැන් අපි මේක ලියන්න ඕනේ ගුණිතයක බලයක් විදිහට. එහෙනම් අපි ඉස්සෙල්ලා දැන් ඒක හදාගද්දී මේ 64 කියන කෙනාට දැනට බලයක් පේන්න නැහැනේ. m ට තියෙනවා. 64ට නැහැ. මේ බලන්න. මේක අපිට ලියන්න පුළුවන් 64 වරක් m වල තුන්වෙනි බලය. ඊළඟට 64ත් අපි කාගේ හරි තුන්වෙනි බලයක් විදිහට ලියන්න ඕනේ. එහෙනම් මේ බලන්නකෝ 64 කියන කෙනා අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 4 තුන්වෙනි බලය කියලා ලියන්න පුළුවන්. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. එහෙනම් 64 කියන කෙනාව ලියන්න පුළුවන් 4 තුන්වෙනි බලය කියලා. m වල තුන්වෙනි බලය. දැන් මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන්නේ 4 තුන්වෙනි බලය වරක් m වල තුන්වෙනි බලය. බලයන් දෙකක ගුණිතය. එතකොට මේ තියෙන්නේ බලවල ගුණිතය. හැබැයි අපිට කියන්නේ ගුණිතයක බලයක් විදිහට ලියන්න කියලා. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 4 වරක් m කියන ගුණිතයේ තුන්වෙනි බලය කියලා. එහෙම ලියන්න පුළුවන් කියලා අපි අර සම්පූර්ණ කරපු වගු දෙකේදී සටහන් කරලා තියෙනවානේ. හරි. එහෙමනම් මේක දැන් ඔන්න ලියලා තියෙනවා 4යි m ගේ තිබ්බ තුන්වෙනි බලය දෙන්නටම පොදුවේ වරහණක් දාලා උඩින් අපි ලියලා තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ 4 වරක් m කියන ගුණිතයට බලයක්. එහෙනම් මේ තියෙන්නේ ගුණිතයක බලය. හරි. ඔන්න මේ ප්‍රශ්නට උත්තරේ. ඊළඟට තරුවක් දාලා ලියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් බලේහි අගේ ධන වෙනවලු. ඍණ නිකිලයක දර්ශකය. දැන් ඔන්න ඒකට යටින් දීලා තියෙනවා ඍණ නිකිලයක් ඍණ 2 කියලා. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම් දර්ශකයේ ඉරට්ටේ දර්ශකයක් දීලා තියෙනවා මෙන්න මෙතන මේ ඍණ නිකිලයක් තියෙනවා ඍණ 2 කියලා. ඒකේ දර්ශකය 4 කියලා ඉරට්ටේ බලයක් තියෙනවා. ඉරට්ටේ දර්ශකයක් තියෙනවා. එහෙම තිබ්බොත් මේ මෙයාගේ අගය ධනාගයක් වෙනවලු. හරි. අපිට ඒක බලන්න තමයි මේ යටින් මෙහෙම හිස්තැනක් දීලා තියෙන්නේ. අපි එහෙනම් මේක සුළු කරලා බලමු. ඔන්න ඔහොමනේ අපිට මේ ඍණ 2 4 වෙනි බලය ලියන්න වෙන්නේ. අපි සුළු කරලා බලමු. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. දැන් අපි ලකුණ බලනවා. ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. ධනයි ඍණයි ගුණ වෙලා ආපහු හැදෙනවා ඍණ. ආපහු ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. එහෙනම් අර කියපු කතාව හරිනේ. අර කියපු කතාව හරි. ඍණ නිකිලයක දර්ශකය ඉරට්ටේ නම්
ලැබෙන පිළිතුර ධන පිළිතුරක් හම්බ වෙනවා. ඊළඟ තරුවෙන් කියනවා අපිට ඍණ නිකිලයක දර්ශකයේ ඔත්තේ නම් කියලා අපිට මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා ඍණ දෙකේ තුන්වෙනි බලය කියලා. අන්න ඍණ නිකිලයක් තියෙනවා දර්ශකයේ ඔත්තේ. දර්ශකයේ ඔත්තේ නම් ලැබෙන අගේ ඍණ අගයක් හම්බ වෙනවලු. අපි බලමු ඍණ අගයක් හම්බ වෙනවද කියලා. එහෙනම් අපි මේක විහිදුවලා ලියනවා ඍණ 2 වරක් ඍණ 2 වරක් ඍණ 2. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ලකුණු ටික සලකපුවාම ඍණයි ඍණයි ගුණ වෙලා ධන හැදෙනවා. ආපහු ධනයි ඍණයි ගුණ වෙලා ඍණ හැදෙනවා. එහෙනම් ඒ කියපු කතාවත් හරිනේ. එතකොට එතනදී තරු ලකුණු දාලා කියලා තියෙන්නේ ඍණ නිකිලයක ඉරට්ටේ බලයක් තියෙනවා, ඉරට්ටේ දර්ශකයක් තියෙනවා නම් පිළිතුර ධන කියලා. ඒ වගේම ඍණ නිකිලයක ඔත්තේ දර්ශකයක් තියෙනවා නම් පිළිතුර ඍණ කියලා. ඊළඟට රෝම ඉලක්කම් දෙකෙන් අපිට අසමානතා ලකුණු දාන්න කියලා පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. 9 පළවෙනි බලයයි 1 9වෙනි බලයයි. මේක එකක්. ආය එකක් තියෙනවා ඍණ 3 දෙවනි බලයයි ඍණ 3 තුන්වෙනි බලයයි කියලා. මේක අනිත් එක. හරි. අපි බලමු අසමානතා ලකුණු දාන්න. දැන් මේකෙදි අපි මෙහෙම බලමු 9 පළවෙනි බලය කීවොත් උත්තරේ 9යි. මොකද 9ව එකක්. 9 පළවෙනි බලය. 1 9වෙනි බලය කිව්වොත් 1ව 9ක් ගුණ වෙන්න ඕනේ. 1ව 9ක් නෙමෙයි 1000ක් කීයක් ගුණ වුණා උත්තරේ එකමනේ. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. එහෙනම් මෙතනින් හම්බ වෙනවා 9 කියලා උත්තරයක්. මම කළු පාටින් ඒක දාන්නම්. මෙතනින් හම්බ වෙනවා 1 කියලා උත්තරයක්. එතකොට විශාල කෙනා මෙන්න මෙයා. මෙයාව ගත්තාම අන්න අර අපි කලින් කතා කරපු අවස්ථා දෙකෙන් උදාහරණයක් තියෙනවා. ඍණ 3 කියන ඍණ නිකිලයේ ඉරට්ට බලයක් තියෙනවා. එහෙමනම් ඉරට්ට බලයක් තියෙනවා නම් මේ බලන්නකෝ මෙතන හම්බෙන්න ඕන මෙහෙම එකක් නේද? ඍණ 3 වරක් ඍණ 3නේ. උත්තරේ වෙන්න ඕන ධන 9යි. එහෙනම් මෙතන උත්තරේ ධන 9යි. ඇයි? 3යි 3යි 9යි ඍණයි ඍණයි ධන. මෙතන ඍණ 3ට ඔත්තේ බලයක් තියෙන්නේ. ඍණ 3ට 3 කියන ඔත්තේ බලයක් තියෙන්නේ. මෙතන එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියලා ඉලක්කමින් ලොකු වුණාට සදිස් සංඛ්‍යාව සලකපුවාම ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. අර මෙතනදි කීවේ බලය ඔත්තේ නම් දර්ශකයේ ඔත්තේ නම් ලැබෙන උත්තරේ ඍණ කියලා. හරිනේ. එහෙනම් මෙතන හම්බුනේ අපිට ඍණ 27යි කියලා. දැන් අපි දන්නවා ඍණ 27ට වඩා ධන 9 විශාලයි. මෙන්න මෙහෙම අසමානතා ලකුණක් මෙතෙන්ට එන්න ඕන. අපිට 10 වෙනි පිටුවේදී හම්බ වෙනවා අපේ 9 වසරේ ඉගෙන ගත්ත දර්ශක නීති 3. දැන් 9 වසරේ පාඩම මම ඔයාලට උගන්වද්දී දර්ශක නීති 3ක් අපි කතා කරා. අන්නේ දර්ශක නීති 3 මම 10 වෙනි පිටුවේ කොටු කරලා ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම දර්ශක නීති 3ට අමතරව ඍණ දර්ශක කොහොමද ධන දර්ශක කරන්න කියන එකත් ශුන්‍ය දර්ශකයක වටිනාකමේ කීයද කියන එකත් මම මේ කොටු කරලා ඔයාලට දාලා දීලා තියෙනවා. ඒකේ උදාහරණ කීපයකුත් අපිට කරන්න තියෙනවා. බලන්න දර්ශක නීති 3ක් අපි ඉගෙන ගත්තා 9 වසරේදී. ඒ දර්ශක නීති 3 මම ඉස්සල්ලා ලියලා ඉන්නම්. අපි පළවෙනි දර්ශක නීතිය විදිහට ඉගෙන ගත්තා සමාන පාද සහිත බලයන් දෙකක් ගුණ කරද්දී ඒ වගේ දර්ශකයන් දෙක එකතු වෙනවා කියලා. ඒ කියන්නේ අපි a වල m වෙනි අපි එහෙමනේ පොතේ තියෙන ওই විදිහටම ගමු. a වල m වෙනි බලය a වල n වෙනි බලය ගුණ කරන්න තිබ්බොත් පාද දෙක සමාන හින්දා මෙන්න මේ දර්ශකයන් දෙක එකතු කරන්න පුළුවන් අපිට. ඒක අපේ
දර්ශක නීතිවල පළවෙනි නීතිය. ඊළඟට දර්ශක නීතියක් අපි ඉගෙන ගත්තා සමාන පාද සහිත බලයන් දෙකක් බෙදද්දී එයාලගේ දර්ශකයන් අඩු වෙනවා කියලා. එයාලගේ දර්ශකයන් අඩු කරන්න ඕන කියලා අපි දෙවනි දර්ශක නීතිය ඉගෙන ගත්තා. තුන්වෙනි දර්ශක නීතිය විදිහට අපි බලයක බලය කියන එක ඉගෙන ගත්තා. ඒ කියන්නේ A වල m වෙනි බලය කියලා බලයක් තියෙනවා. මෙන්න මේ බලයට තවත් දර්ශකයක් n කියලා තිබ්බොත් මේකට අපි කියවා බලයක් මත බලයක් තියෙනවා. එහෙම නැත්නම් දර්ශකයකට බලයක් තවත් දර්ශකයක් තියෙනවා. එහෙනම් බලයකත් බලයක් අපි සුළු කරගන්නවා මෙන්න මේ දර්ශක දෙක ගුණ කරලා. මේක තමයි අපේ තුන්වෙනි දර්ශක නීතිය. එතකොට ඔන්න ඔය දර්ශක නීති තුනෙන් මම ඔයාලට උදාහරණ තුනක් දීලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් මේ කෙටි සටහන මේ 10 වෙනි පිටුවේ පුරවගමු සම්පූර්ණ කරගමු. මෙන්න මෙහෙම පළවෙනි දර්ශක නීතියෙන් මම උදාහරණයක් දීලා තියෙනවා. පාද සමානයි දෙන්නගෙම පහ කියලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ දර්ශක දෙක එකතු කරලා අපිට උත්තරයක් ලියන්න පුළුවන් 5 වෙනි බලය කියලා. ඊළඟට දෙවනි දර්ශක නීතිය යටතේ උදාහරණයක් දීලා තියෙනවා 7 5 වෙනි බලය බෙදීම 7 දෙවනි බලය කියලා. එහෙනම් අපි දන්නවා දර්ශකයන් දෙක අඩු වෙන්න ඕන. මොකද පාද සමාන හින්දා. එතකොට අපිට එනවා 7 3 වෙනි බලය කියලා. ඊළඟට මෙන්න මේ බලයක බලයක් කියන එක යටතේ 2 3 වෙනි බලයට තව දෙවෙනි බලයක් තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ දර්ශක දෙක ගුණ කරලා 2 6 වෙනි බලය කියලා මේක හදාගන්න. ඊළඟට මම ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ ඍණ දර්ශක තිබ්බොත් කොහොමද ධන දර්ශකයක් කරගන්නේ කියන එකට පොඩි උදාහරණ දෙකක්. මෙහෙම එකයට x වල ඍණ a කියලා තිබ්බොත් අපි මේක x වල ධන a කියලා හරයේ තිබ්බ කෙනා ලවයට අරන් ධන දර්ශකයක් කරගන්නවා. ඒ වගේම x වල ඍණ b කියලා ලවයේ තිබ්බොත් අපි ඒක එකයට x වල b කියලා හරයට ගන්නවා. හරි. ශුන්‍ය දර්ශකය කියන කෙනාගේ වටිනාකම ඕනෑම කෙනෙක්ගේ බිඳුවෙනි බලය අපි කියනවා එකට සමානයි කියලා. ඒක උනේ කොහොමද කියලා මම ඔයාලට නෝට් එක ලියද්දි දර්ශක පාඩමේදී අපි කතා කරලා තියෙනවා. ඒකට උදාහරණයකුත් දීලා තියෙනවා මෙන්න මෙහෙම. 5 3 වෙනි බලය බෙදීම 5 3 වෙනි බලය කියලා. මේකේ අගය කීයද කියලා අපෙන් අහනවා. එහෙනම් අපි දන්නවා පාද සමාන හින්දා බලය දර්ශකයන් දෙක අඩු කරන්න පුළුවන්. එතකොට අපිට 5 බිඳුවෙනි බලය කියලා එනවා. එහෙනම් බිඳුවෙනි බලයෙන් හින්දා අපේ උත්තරේ 1යි කියලා එන්න ඕනේ. ඊළඟට අපිට දර්ශක පාඩමේ ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා මේ මැයි මාසේ අපි කතා කරන නිබන්ධනයේ අවසාන කොටස විදිහට දර්ශක පාඩමෙන් ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් තියෙනවා 11 සහ 12 කියන පිටු දෙකේ. පළවෙනි ප්‍රශ්නේ A කොටසේ රෝමි ඉලක්කම් 1 දීලා තියෙනවා අපිට 2 ඍණ 3හි අගය සොයන්න කියලා. එහෙනම් ඍණ දර්ශකයක් තියෙද්දි අපි මේක ධන දර්ශකයක් කරගන්නවා. මෙයාව හරයට අරන් ගිහිල්ලා 2 ධන 3 වෙනි එකයට 2 ධන 3 කියලා. එහෙමනම් අපිට 2 3 වෙනි බලය කියන්නේ 2ව 3ක් ගුණ වෙන්න ඕනේ. අපිට උත්තරයක් එනවා 8න් 1යි කියලා. ඊළඟට දෙවෙනි කොටසේ x වල 7 වෙනි බලය වරක් x වල 3 වෙනි බලය බෙදීම x වල 6 වෙනි බලය වරක් x වල 4 වෙනි බලය කියලා දීලා තියෙනවා. මේක සුළු කරන්න කියලා. එහෙමනම් මේක සමහර කෙනෙකුට පුළුවන් x 7ක් ලියලා x 3ක් ලියලා බෙදීම x වල 6ක් ලියලා x 4ක් ලියලා සුළු කරන්න. හැබැයි අපි දර්ශක නීති දන්නවා පාද සමානයි ಗುಣ කරලා තියෙනවා නම් මේ දෙක එකතු වෙනවා. දර්ශක දෙක එකතු වෙනවා. එහෙනම් මෙතනත් එකතු වෙනවා. හරි. අපිට උත්තරයක් එනවා x වල 10 බෙදීම x වල 10. දැන් බෙදීමක් තියෙනවා පාද සමානව. එහෙනම් අපි දන්නවා දර්ශකයන් දෙක අඩු වෙන්න ඕනේ. x වල බිඳුවෙනි බලය කියන්නේ උත්තරේ 1යි.
ඕනෑ මේක බිඳුවෙනි බලයේ උත්තරේ 1යි. ඊළඟට මේකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා සුළු කරන්න කියලා 7 5 වෙනි බලය වරක් 7 ඍණ 8 වෙනි බලය බෙදීම 7 ඍණ 2 වෙනි බලය කියලා. පුතේ එක කාරණාවක් කියන්නම්. කවදාවත් මෙන්න මේ ඍණ දර්ශක තියෙද්දී සුළු කරන්න හදන්න එපා. ඍණ දර්ශක තියෙද්දී සුළු කරන්න හදන්න එපා. මොකද අපිට මේක අඩු කරද්දී එකතු කරද්දී ඍණ ලකුණක් එක්ක සංඛ්‍යාවක් තියෙද්දී පොඩ්ඩක් කරදරයි. ඒ හින්දා ඔයාලා ඉස්සරෝම මෙන්න මේ ඍණ දර්ශක නැති කරගෙන ඉන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් 7 5 වෙනි බලයේ ගැටලුවක් නැහැ. මෙන්න මේ හරයේ තියෙන 7 දෙවෙනි බලය ලවයට ගෙනියන්න පුළුවන් 7 ධන 2යි කියලා. ලවයේ හරයේ තිබ්බ 7 ඍණ 2 වෙනි බලය ලවයට ගෙනිච්ච 7 ධන 2යි කියලා. ඒ වගේම ලවයේ තියෙන 7 ඍණ 8 කියන කෙනා අපි පල්ලෙහාට ගේනවා හරයට ගේනවා 7 8 වෙනි බලය කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ලවයේ කොටසේ තියෙන දර්ශක දෙක එකතු කරගන්න. එතකොට අපිට එනවා 7 7 වෙනි බලය බෙදීම 7 8 වෙනි බලය කියලා. දැන් බෙදීමක් තියෙන හින්දා අපිට පුළුවන් දර්ශක දෙක අඩු කරගන්න. එහෙනම් 7 ඍණ 1 වෙනි බලය ඒක අපිට ලියන්න පුළුවන් එකයට 7. 7 පළවෙනි බලය කියන්නේ 7යිනේ. දැන් මෙතන ඍණ 1 හැදිච්ච හැටි දන්නවනේ නේද? වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ ඍණ කියලා දාපම. ඒකෙන් තමයි 7 ඍණ 1 වෙනි බලය කියලා අපිට හැදුනේ. ඊළඟට B කොටසේ දෙවෙනි රෝම ඉලක්කම B කොටසේ දෙවෙනි රෝම ඉලක්කම අපිට තියෙනවා 6 දෙවෙනි බලය වරක් 3 වෙනි බලය. ඒ කියන්නේ බලයක බලයක් තියෙනවා. 6 බිඳුවෙනි බලය. මෙතන 6 4 වෙනි බලය. එhmenan අපි ඉස්සරෝම මේකේ බලයක බලය සුළු කර ගන්නවා දෙවරක් 3 කියලා. 6 බිඳුවකුත් තියෙනවා. මෙතන 6 4යි. එහෙනම් 6 6 වෙනි බලය වරක් 6 බිඳුවෙනි බලය. මෙතෙන්ට ඕනනම් 1 කියලා දාලා මේක මෙතනින් අයින් කර ගන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි අපි ඒක අර දර්ශක නීති වලටම සුළු කරමුකෝ. එහෙනම් උඩ එනවා 6 දර්ශක දෙක එකතු වෙනවා. 6 ධන බිඳුව 6 4. එහෙනම් 6 4 බෙදීම 6 බෙදීම 6 4. දැන් බෙදීමක් තියෙන හින්දා අපිට දර්ශක දෙක අඩු කරන්න වෙනවා. 6 දෙවෙනි බලය අපිට උත්තරයක් එනවා 36යි කියලා. 6 දෙවෙනි බලය කියන්නේ 6 වරක් 6 36යි. ඊළඟට දෙවෙනි ගාන දීලා තියෙනවා අපිට 12 වෙනි පිටුවේ. බලන්න දෙවෙනි ගානෙත් A කියලා කොටසක් දීලා ඒක සුළු කරන්න කියලා අපිට කියලා තියෙනවා. මේ මම හදන්නේ දෙවෙනි ගානේ A කියන කොටස. 3x ගේ දෙවෙනි බලය මේ දෙවෙනි බලය 3ටයි 2ටයි 3ටයි x ටයි 2ටමයි තියෙන්නේ නේද? පේනවනේ. මොකද වරහණක් දාලා තියෙනවා. ಗುಣ කිරීම 5y ගේ දෙවෙනි බලය. දැන් මෙතනදී මේ 5 ඉලක්කමට දෙවෙනි බලය අයිති නෑ. පැහැදිලිනේ? තේරුම් ගන්න මේක. මේ වරහණ හින්දා 3 ඉලක්කමටත් දෙවෙනි බලය අයිති. හැබැයි මෙතනදී 5 ඉලක්කමට දෙවෙනි බලය අයිති වෙන්නේ නෑ. අපිට මේක 3 ඉලක්කමටත් දෙවෙනි බලයක් දීලා අපි මේක මේ විදිහට ලියාගමු. මෙතන එනවා ಗುಣ කිරීම 5y වල දෙවෙනි බලය 9 දෙවෙනි බලය x වල දෙවෙනි බලය. මෙන්න මේවා අපිට මෙහෙම සුළු කරගන්නත් පුළුවන්. x දෙවෙනි බලයට x දෙවෙනි බලය කැපුණා. 5ට 5ක් කැපුණා. y එකකට මෙතන y දෙකක් තිබ්බ එකෙන් එකක් ඉතුරු වුණා. එකක් කැපිලා ගිහිල්ලා. දැන් මෙතන එනවා 3 දෙවෙනි බලය කියන්නේ 9යි y එකකුයි. පල්ලෙහා එනවා 9 දෙවෙනි බලය. ඒකත් අපි 9 කියලාම තියාගමු. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනත් 9ට එකක් අයින් කරගන්න. එහෙනම් y බෙදීම 9යි කියලා අපිට මේකේ උත්තරේ එන්න ඕන. අපිට දෙවෙනි ගානේ B කොටසේ මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මේකේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න කියලා. දැන් මේකෙදි ඇත්තටම මෙන්න මේ මැද තියෙන A වල 5 වෙනි බලය බෙදීම B වල ඍණ 3
සම්පූර්ණ වරහණක් දාලා ඒ දෙන්නටම තුන්වෙනි බලයක් දාලා තියෙනවා. එතකොට මෙන්න මේකට සමාන ඒවා ටිකක් තමා මේ 6ක් තමා මේ ලියලා තියෙන්නේ. මෙන්න මේකේ මේ හිස්තැන් ටික තමයි අපි සම්පූර්ණ කරගන්න ඕන. එහෙමනම් දැන් බලපුවාම මේ එකකවත් බලයක බලයක් නැහැ. එහෙනම් අපි ඉස්සරෝම මෙන්න මේ තුන්වෙනි බලය කියන මේ පිටින් තියෙන තුන්වෙනි බලය මොකද මේ එකකවත් බලයක බලයක් මෙන්න මෙතන හැර මෙයා හැර එකකවත් බලයක බලයක් නැහැ. මේ පස් දෙනාගේම බලයක බලයක් නැහැ. එහෙනම් අපි මෙන්න මේ තුනේ ඉලක්කමත් මෙතෙන්ට දුන්නොත් අපි දන්නවා මෙන්න මෙහෙම හැදෙන්න ඕනේ. 5 වරක් 3 15යි. මොකද බලයක බලයක්. බෙදීම ඍණ 3 වරක් 3 ඍණ 9යි. ඔන්න ඔහොම හැදෙන්න ඕන නේද? මෙන්න මේ තුනේ ඉලක්කම අපි ඇතුළට දාපුවාම. ඔන්න මම ඒ තුනේ ඉලක්කම ඇතුළට දාලා අර අපි ඉගෙන ගත්ත තුන්වෙනි දර්ශක නීතියට අනුව බලයක බලය ක්‍රියාත්මක කරා. කොහොමද කරේ? 5 වරක් 3 15යි ඍණ 3 වරක් 3 ඍණ 9යි කියලා මේක හදාගත්ත බලයක බලය සුළු කරගත්තා. දැන් මේ පළවෙනි එකේ එක යට A B කියලා තියෙනවා. මේ දැනට B නම් එක යට තමයි තියෙන්නේ. එහෙනම් අපිට මෙතෙන්ට ඍණ 9 කියලා විතරයි දාන්න තියෙන්නේ. මොකද දැනටමත් B තියෙන්නේ හරයේ. හැබැයි 15 පල්ලෙහාට ආපුවාම මෙයා ඍණ 15 වෙනවා. A වල ඍණ 15 වෙනවා. ඊළඟට මෙන්න මේකෙදි AB උඩයට මාරු වෙලා එහෙනම් හරයේ තිබ්බ B එක උඩට යද්දී ධන 9 වෙනවා. ලවයේ තිබ්බ ධන 15 පල්ලෙහාට එද්දී ඍණ 15 වෙනවා. එහෙනම් මෙතන ඍණ 15යි. ඊළඟට මෙන්න මෙතනදී දෙන්නම උඩට ගිහින් ඒ කියන්නේ දැනට A නම් උඩ තමයි ඉන්නේ. එහෙනම් B එකත් උඩට ගිහිල්ලා B වල ඍණ 9 එහෙනම් උඩට යද්දී ධන 9ක් වෙනවා. පැහැදිලිද ඔය තුන් දෙනා හදපු හැටි? මෙතනදී මේ ලවයේ තිබ්බ A එක පල්ලෙහාට ගත්තා ඍණ 15යි කියලා. මෙතනදී හරයේ තිබ්බ B එක උඩට දැම්මා ධන 9යි කියලා. හරයේ තිබ්බ 15 පල්ලෙහාට ගත්තා ඍණ 15යි කියලා. මේකෙදී A වල 15 ඒ අකුර උඩමයි තියෙන්නේ. B එකත් අපි උඩට ගත්තා. ඒක ධන 9ක් වුණා. දැන් මෙන්න මෙතනදී ලවයේ තියෙන A වල 15 වෙනි බලය එහෙම්මමයි. ඉතින් මේ හරයනේ මෙයා ඉන්නේ. පොඩ්ඩක් එහාට ගිහින් හිටියට එක යට කියලා තිබ්බට මෙයා හරයම තමයි ඉන්නේ. එහෙනම් ඒක ඍණ 9ම තමයි. ඊළඟට මෙතෙන්ට ආපුවාම A වල 15 වෙනි බලය බෙදීම B කියලා තියෙනවා. B වල කවුද කියලා. ඉතින් පුතේ මේ A වල 15 වෙනි බලය බෙදීම B වල ඍණ 9 කියලාමනේ මේ තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ මේකමනේ. මේකමනේ මේ තියෙන්නේ නේද? මෙයාමයි මේ තියෙන්නේ. එහෙමනම් මෙතනත් ඍණ 9ම තමයි. A වල ධන 15 බෙදීම B වල ඍණ 9. මෙතනත් A වල ධන 15 බෙදීම B වල ඍණ 9. ඔන්න මෙතෙන්ට එද්දී අපිට මේ බලය තියාගන්න වෙනවා. දැන් අපිට මේක පාවිච්චි කරන්න බෑ මෙයාව පුරවද්දි. මේ ඉතුරු 5 දිනාටම මෙයා ඕනේ වුණා. හැබැයි මේක පුරවද්දි මෙන්න මෙයා හරියන්නේ නැහැ. ඇයි? අර බලයක බලය විදිහට එළියේ තිබ්බ තුනේ ඉලක්කම මෙයාලා එළියෙන් තියන්න ඕනේ අපි. එහෙනම් ඔන්න අපි තුනේ ඉලක්කම එළියෙන් තියාගත්තා. දැන් වරහන ඇතුලේ A වල 5 තිබ්බා. එයා හැමම තියනවා. හැබැයි බෙදීම B වල ඍණ 3 කියලා තිබ්බේ. මේක දැන් ಗುಣ කිරීම ඍණ 3 වෙලානේ. නේද? ಗುಣ කිරීම ඍණ 3 නෙමෙයි. sorry. දැන් A වල 5 බෙදීම B වල ඍණ 3 තිබ්බේ. හැබැයි දැන් මේ B කියන එක්කෙනා උඩට ඇවිල්ලා. එහෙනම් මෙයා ධන 3ක් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපිට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමනම් පුතේ අපි මැයි මාසේ වැඩ ටික ඔන්න මේ වීඩියෝ එකෙන් අවසන් කරනවා. දැන් මම මේ වෙද්දී ජූනි මාසයට අදාළ පාඩම් වල වීඩියෝත් කීපයක් දාලා තියෙනවා. ඒවත් බලන්න. ඒවත් අපි මේ විදිහටම මේ ටියුට් එක සාකච්ඡා කරා වගේ ජූනි මාසේ අන්තිමටම ජූනි මාසේ ටියුට් එකත් අපි සාකච්ඡා කරමු. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.